තෙරුවන් සරණයි. අපි ගොඩක් පැහැදිලි කරගෙන ආපු කාරණා ඔබ අසන්න නැතයි මේ වෙනකොට ඔබ මන අවබෝධයක් ඇතිව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න නැතයි අපි හිතනවා. ඇත්තටම දැන් ඔබ දන්නවා මේ මොහොතත් අතීතයක්මයි කියලා. මොහොත කියලා දෙයක්වත් නැති බව. මේ මොහොතේ ඔබ දැකීම ඔබට පේන දේ ඔබ ඉස්සරහා තියෙන්නේ බිත්තියක්ද? ඒ බිත්තිය පේන බව පමණයි සිත කියන්නේ. ඉන් එහා දෙයක් නැහැ. ඔබට ඇහෙනන් සද්දයක් ඒ සද්දේ පමණයි තියෙන්නේ. ඉන් එහා කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඒ පේන බවමයි ඔබ කියන්නේ. ඔය ඇහෙන සද්දෙමයි ඔබ කියන්නේ. ඔබට මලක් පේනවා නම් ඒ මල කියන්නේ ඔබමයි. වෙන කෙනෙක් නැහැ. ඔබට දෙයක්ද පේන්නේ ඒ තමයි ඔබ. හිත තියෙන්නේ ශරීර තුල නෙමෙයි. හිත තියෙන්නේ බාහිරත් නෙමෙයි. හිත එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන සිතක්. සිතක් කියලා දෙයක්වත් නැහැ. එහෙම පනවන්න දෙයක්වත් මේකේ අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ. මේ ධර්මයේ ගැඹුරුම තැන අපි කතා කරන්නේ. මේ මොහොතේ අපි මේ දකින මල කියන කාරණාව ගත්තොත් මේ මල රෝස මලක් මේක අපිට කොහෙන්ද ආවේ මේ වචනේ? මේ වචනේ ආවේ පෙර මතකයෙන්. එහෙමනම් අපි දන්නේ අපේ පෙර මතකයේ අතීතේ. ඊගාව සිත ඔබ දකින්නේ බිත්තියක් නම් මේ බිත්තිය කියන්නේ පෙර මතකයෙන් ආපු එකක්. ඔබ කතා කරන හැම සම්මුති නාමයක්ම වචනයක්ම ඔබට එන්නේ අතීතේ. පුරාණ බිදම් බික්කවේ කම්මම්මදා. පෙර මතකයෙන් එන්නේ. ඔබ පුරාණේ කන්නේ. ඔබ අතීතයත් සමගයි ඉන්නේ. මේ මොහොතේ ඔබට ඇති වෙන සිතත් අතීත සිතක්. ඊගා මොහොතේ ඇති වෙන සිතත් අතීත සිතක්. ඊගා මොහොතේ එන සිතත් අතීත සිතක්. ඔබ පොතක් දකිනවා. ඊගාව සිතේ මලක් දකිනවා. ඊගාව සිතේ බිත්තිය දකිනවා. ඊගාව සිතේ ඔබ පුටුව දකිනවා. දැන් පොත දැකපු කෙනාද බිත්තිය දැක්කේ නැහැ නේද? ඒක එතනින් ඒ සිත ඉවරයි. එතනින් පස්සේ අලුත් සිතක්. බිත්තිය දැකපු සිතද මල දැක්කේ නැහැ නේද? බිත්තිය දැකපු සිත එතනින් ඉවරයි. මල දැකීම අලුත් සිතක්. මල දැකපු සිතද පුටුව දැක්කේ. මල දැකපු සිතත් එතනින් ඉවරයි. පුටුව කියන්නේ නව සිතක්. එතකොට මේ අතීත සිත පොත. ඊගාව සිත බිත්තිය. බිත්තිය කියන සිතට එනකොට අතීත සිතක් වෙලා පොත. ආයි මල දකින සිතට එනකොට බිත්තිය කියන සිත අතීත සිතක් වෙලා. ආයි පුටුව කියන සිතට එනකොට මල කියන සිතත් අතීත සිතක් වෙලා. දැන් ඔබ ඉන්නේ පොත කියන සිතේ නම් පොත කියන සිත එනකොට බිත්තිය කියන සිත අනාගත සිතක් වෙලා. එතකොට ඔබ ඉන්නේ බිත්තිය කියන සිතේ නම් මල කියන සිත අනාගත සිතක් වෙලා. ඔබ ඉන්නේ මලේ නම් ඔබ දැන් මල කියන සිත නම් ඊගාව සිත එන්නේ පුටුව කියන සිත අනාගත සිතක් වෙලා. අතීත සිතත් ඒ නම ආවේ පෙර මතකේ. අනාගතේ එන සිතත් එන්නේ පෙර මතකේ. දැන් මේ සිත එනවා අතීත සිතක් බවට පත් වෙනවා. ඊගාව සිත එනවා ඒකත් අතීත සිතක් බවට පත් වෙනවා. එන සිත අතීත සිතක් වෙනවා. එතකොට අනාගත සිතක් එනවා ඊගාවට ඒ එන එකත් අතීත සිතක් වෙනවා. දැන් වර්තමාන සිත කොහෙද තියෙන්නේ? වර්තමාන සිතක් මේ කතාවේ පනවන්න බෑ. මේකයි ඇත්ත. ඒක දෘෂ්ටියක්. අපිට මේ වර්තමාන මොහොතක් කියන එකක් හම්බ වෙන්නෙත් නෑ. නමුත් අපි මේ අධ්‍යයනයට එනකොට අපි මුලින් කියන්නේ අතීතයේ ගිහිල්ලා ඉවරයි අනාගත සිත තාම ඇවිල්ලා නැහැ වර්තමාන මොහොත විතරයි තියෙන්නේ කියලා තමයි අපි යම් යෝගාවචරයේකට මේ දහම පෙන්වලා දෙනකොට මුලින් ඔන්න ඔතන අපි පෙන්නනවා.
එතකොට මේ යෝගාවචරය කියනවා ඇත්ත. අතීත සිත ගිහින් ඉවරයි. අනාගත සිත ආවෙලා නැහැ. මං වර්තමානයේ විතරයි අපිට තියෙන්නේ කියලා. එයා හිතන් ඉන්නවා වර්තමානයේ විතරයි තියෙන්නේ කියලා. ඇත්තට මේ යෝගාවචරයින්ට පුහුණු කරනකොට මේ විදිහට තමයි කරන්නේ. එතකොට එයා හිතන්නේ වර්තමානයේ සිත තමයි තියෙන්නේ කියලා. වර්තමානයේ දකින්න තමයි අපි කියන්නේ. එතනදී තමයි අපි අර දේශනේ ඉදිරිපත් කරේ මොහොතට අවදිය කියන කාරණේ. මොහොතට අවදිවන්න. මොහොතට අවදිවන්න කියනකොට නාම රූපේ මිදුනහම මොහොතට අවදිවීම තමයි මේ සතිය කියන තැන තියෙන්නේ. දැන් මේ මොහොතට අවදිය කියන්නේ වර්තමානේ. එතන තමයි පෙන්වන්නේ. හැබැයි මේ සේරම සිතක ඇදෙන සංකාර දෘෂ්ටිමයි. දැන් මොහොත කියන දෙයත් එතකොට මේ මොහොතට අවදි කියන තැන තමයි සතිය කියන්නේ ශුන්‍යතාවයේ තියෙන්නේ. නාමේ රූපේ සිතේ හැදෙන නාමේ රූපයට ගැට ගැහුන්නේ නැතු තැන ඔය ඊගාව සිත උපදින්නේ. දැන් ඊගාවට එතනට යන්නේ නැහැ. දැන් මේ සිත නාමයේ හටගත්ත සම්මුතිය ප්‍රඥප්තිය විඥානේ දැන ගැනීමට ආව. දැන ගැනීමට ආව කියන්නේ මේ සිත දැන් පොත කියන දැන ගැනීමට එනවා. එතකොට වේදනා සංඥා සංඛාර ඔස්සේ තමයි මේ දැන ගැනීම උපාදාය රූපෙම තමයි. පොත කියන එක උපාදාන වෙලා. එතකොට මේ පොත කියන රූපෙට එනවා. ඒක විඥානේ දැන ගැනීම. එතකොට මේ නාමයේ රූපේට එකතු වුණා දැන ගැනීම ආවේ. එතකොට උපාදාය රූපේ ගැට ආවා. උපාදාන වුණා. එතකොට දෙයක් බවට පත් වුණා. දැන් මේක ඊගාව සිතට එනකොට ඊගාව සිතටත් උපාදාන වේලයි සිත හටගන්නේ. බිත්තිය කියන සිත එනකොට වේදනා සංඥා සංකාර ඒ විඳීම් හැඳිනීම් ඒ හැඩතලයට විතර්ක කළා දැන ගැනීම වේදනා සංඥා සංකාර බිත්තිය. බිත්තිය කියන්නේ විඥානේ දැන ගැනීම. දැන ගැනීම වෙන්නේ ඊගාව සිත අනාගත සිතක්. දැන් වර්තමානයේ කියන්නේ මොහොතට අවදිය කියන්නේ දැන් මේ මොහොතේ හටගත්ත විඥානය දැන ගැනීම නාමේ. අවසානයේ දැන ගැනීම විඥානේ. පොත. දැන් පොත කියනකොට මේක බාහිර රූපයක් හමු වෙනවා. ඒ නාමයේ හටගත්ත සම්මුතිය හැඩතලයට දීපු නම රූපෙට ගැට ගහලායි පොත හැදුනේ. එතකොට මේ මොහොතේ හටගත්ත සිතේ පොතක් ඇදිලා. එතකොට මේ පොත තියෙන දෙයක්ද? නෑ. ඒක හිතක හටගත්ත සම්මුති නාමයක්. ඒක පෙර මතකයේ නිසායි ගත්තේ ගලපලා. අතීතං නාත්ව ගම්මේය නප්පටික්ඛංකේ අනාගතං. අතීත සිත නැවත හටගන්නේ. අනාගත සිත ආම ඇවිල්ලා නැහැ. අතීත සිත නිරුද්ධ වෙලා. එතකොට අතීතං නාත්ව ගම්මේ නැවත එන්නේ නැහැ. නප්පටික්ඛංකේ අනාගත. අනාගත සිත ඇවිල්ලත් නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මා තත්‍රාත්‍ර විපස්සති. හටගෙන නිරුද්ධ වන තැන තත්‍රාත්‍ර දකින්නේ නේන සිතේ. මේ කියන්නේ මොහොත සතිය කියන එක. දැන් මේ වචන වලට පැටලෙන්න යන්න එපා. මොහොත කියන තැන තියෙන්නේ නාමේ රූපේ ගැට ගැහුණු නැතු තැනයි. නාමේ රූපේ ගැට ගැහුණු තැන දෙයක් කියනවා. එතකොට ඒක ඊගාව සිත බවට පත් වෙනවා. හැබැයි මොහොත කියන්නේ මේ මොහොතේ නාමේ රූපේ මේ සිත ඊගාව සිතට මාරු වෙන තැන මේකමයි. නාමේ රූපේ ගැට නොගැසෙන තැන සම්මුතිය නාමේ පෙරමතකයෙන් හටගන්නේ. දෙයක් බවට පත් වෙනකොට මේ ඊගාව සිත බවට පත් වෙනවා. ඊගාව සිතත් තාම එකට ඇවිල්ලා නැහැ. ඒතකොට මේ සිත දෙයක් බවට පත් වෙන්න කලින් තමයි හැමතිස්සෙම මොහොතක් එන්නේ. ඇයි දෙයක් බවට පත් වෙනකොට ඒක පරණ වෙලා ඉවරයි. අතීත සිත වෙනවා. අතීත වෙන්න කලින් තියෙන තැන තමයි මේ නාමයේ රූපේ ගැට ගැහෙන තැන දෙයක් බවට පත් නොවන තැන. දැන් මේ සිත පොත වෙලා ඉවරයි. ඊගාව සිත බිත්තිය. දැන් පොත බිත්තිය වෙන්න කලින් තියෙන අවස්ථාව තමයි මොහොත. බිත්තිය වුණාට පස්සේ ඒක ආයි අයිති වෙනවා අතීතයට. දෙයක් හම්බ වෙනකොට මේක අතීතයක් වෙනවා. අපි අතීතේ කන්නේ, පුරාණේ කන්නේ. ඒකයි මේක මලවුන්ගේ ලෝකයක් කියන්නේ. අපි ජීවත් වෙන්නේ මැරිච්ච ලෝකෙක. ඇයි අපි ඉන්නේ මැරිච්ච අතීතයක් තුල? අතීතයක් කියන්නේ පුරාණයක්. පුරාණයක් කියන්නේ මැරිච්ච සිතුවිලි. අපි හැම මොහොතෙම ඉන්නේ අතීතයක. අපිට මොහොතක් කියන එක අපිට දකින්න අමාරු තැනක්. මොහොත මේ වර්තමාන මොහොතවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒකයි පච්චුප්පන්නංච යේ ධම්මා තාතත්‍ර විපස්සති කියලා කියන්නේ. ඒ තැන විපස්සනාවෙන් දකින්න ඕනේ මේ තැන. මෙතනයි බුද්ධක්ෂණයේ තියෙන්නේ. එතනයි ශුන්‍යතාවයේ හිස්තැන තියෙන්නේ. මේක එනවා ආනාපාන සතිය වඩනකොටත් හුස්ම නොදැනෙන තැනින් විමෝචයන් චිත්තං කියන තැන තමයි මේක එන්නේ. මේක එනවා නාම රූප දෙකම නොදැනෙන තැනට එනවා. හුස්ම නොදැනෙන තැනට එනවා. එතනින් මේක පේනන්න පුළුවන්. හැබැයි ඒක වේදේ තුල පැත්තෙන් නෙමෙයි. එයා දකින්න ඕනි නාම රූප වලින්මයි. එයා පච්චේ පරිග්ගා ඥාණයෙන් එන්න ඕනි. ලෝකෝත්තර ධානයකට එන්න ඕනි. ලෝකෝත්තර පැත්තට එන්න ඕනි ධර්මයෙන්. ධර්මයේ භාවනාවෙන් නෙමෙයි කෙනෙක් අවබෝධ වෙන්නේ. ප්‍රඥාවෙන්.
භාවනාව අවශ්‍යයි. භාවනාව තුල හිටියත් වැඩෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාවෙනුයි නිවන් දකින්නේ. අපි භාවනාව කතා කරාට වචනයක් විතර නිවන් දකින්නේ භාවනා ප්‍රඥාවෙන්. ප්‍රඥාවට සමහරට භාවනාව අවශ්‍යමත් නැහැ. හැබැයි හැම මොහොතක්ම භාවනාවක්ම තමයි. සතර ඉරියව්වෙම මේ භාවනාව සිද්ධ වෙනවා. ඔබට එනේන සිත දකින්නකොට ඔබට එනේන අරමුණ දකින්නකොට මිදෙනකොට ඒක සතර ඉරියව්වෙම තියෙනවා. එහෙමනම් නිවන් මඟ දැන් පැහැදිලි. නිවන් මඟ වැටලා තියෙන්නේ මේ සිත දකිමින් සිත හැදෙන හැටි දකිමින් මිදෙන තැනයි. හැබැයි සිත හැදෙන්නේ මෙන්න මේ මෙතනයි තැන තියෙන්නේ. ඒකයි තින්නම් සංගති පස්සෝ අපි ගිය පාර කතා කරපු ඔබ දන්නවා ඒ දේශනාව. මේවා ඇත්තටම ඔබට පැහැදිලි. ඔබ නොදන්න කාරණෙම මේ දේශනා මාලාවම එක දිගටම ඔබ යන්නේ එකම රටාවකට ගලපගෙන යන්නේ. දැන් සිත දකිමින් මිදෙන තැන. දැන් එතකොට ඔබට මේ මොහොතේ මේ ඔබ ඉන්නේ පෙර මතකේ අතීතේ පුරාණේ මැරිච්ච තැනක සිත තියෙන්නේ මැරිච්ච සිතක්. ඒ සිත මැරිච්ච සිතක්. මලවුන්ගේ ලෝකේ. ඒක ලෝකයක්නේ. එහෙමනම් ඒක මැරිච්ච ලෝකයක්. ඒකයි මලවුන්ගේ ලෝකේ කියන්නේ. දැන් මලවුන්ගේ ලෝකෙන් පරිඋත්ථාන වෙනවා කියන්නේ නැගිටිනවා කියන්නේ මෙන්න මේ ක්ෂණේ දකින්න එක. බුද්ධ ක්ෂණේ දකින්න එක. ඒ කියන්නේ ඊගාව සිත හට ගන්න නැති තැන දකින්න එක. ඒ නාම රූප දෙක නාමේ රූපෙට ගැට ගැහෙන්නේ නැති තැනයි මේ දකින්නේ. එතන ශුන්්‍යතාවයක් තියෙනවා. ඔබට මේක ප්‍රායෝගිකව තව පැත්තක් අපිට පෙන්වන්න පුළුවන්. ඔබට හිතන්න දැන් කපුටෙක්ගේ සද්දයක් එනවා. අපි චිත්තානුපස්සනාවේදී ගත්ත උදාහරණයක් මේ කියන්නේ. කපුටෙක්ගේ සද්දයක් එනවා. මේක අපිම ගත්ත උදාහරණයක්. ප්‍රායෝගිකව දකින්න දැන් කපුටෙක්ගේ සද්දයක් එනවා. දැන් සද්ද සිතක්. අපි දන්නවා සිත්. ඔබ දන්නවා දැන් මේ කාරණා. දැන් එතකොට සද්ද සිතක්. දැන් සද්ද සිතක් එනවා. ඔබට සද්දේ තමයි එන්නේ. එන්නේ හැඩතලයක්. තරංගයක් කිරණයක් හැඩතල ඕන දෙයක් කීත හැකි. නමුත් මේක සද්ද සිතක්. ඒක සද්දයක්. අපි එහෙම ගමු. නැතව හතරම භූත කියලා කියන්නේ. නමුත් ඒක සද්ද සිතක්. ධාතු පැත්තෙන් ගන්නෙ. අටලොස් ධාතු කියන්නේ උපාදාන වෙන්න තැන හැදෙන එකනේ. එතකොට එතනදි ගන්නෙ සද්ද අර කනත් ශබ්දයක් කනේ විඥානයත් හය ගන්නවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ හයට අස කන දිව නාසය කය මන ස්කන්ධයක හැදෙන එකයි ඔය අස කන කියන්නේ. ස්කන්ධය කියන්නේ ඒකට. ස්කන්ධය කියන්නේ දැන් අස කියන්නේ මසස නෙමෙයි මේ ස්කන්ධය හැදෙන එකට. වේදනා සංඥා සංකාර ස්කන්ධයක් හැදෙන එක කයක් වෙනවා. ඒක ඇසක් වෙනවා. ස්කන්ධානාපාදි භව ආයතනම් පටිලාභය. එතන ස්කන්ධයෙන් ආයතන හැදෙනවා කියන්නේ ඇස හැදෙන ස්කන්ධය කියන්නේ ස්කන්ධයම ඇස කියන්නේ. එහෙමනම් ඔබට දැන් සද්දයක් ඇහෙනකොට ඒ සද්දයත් එක්කම එතකොට දැන් අටලොස් ධාතුවේ පෙන්වුවේ සද්දයත් එක්කම සද්දතට කන කියන ස්කන්ධේ. එතකොට දෙකක් ධාතු අතනක් ධාතු. ඊට පස්සේ විඥානය කියන ධාතු. ඒක ධාතු මත්තකේ මානසිකාරේ. එතකොට අටලොස් ධාතුස් උපාදාය රූපයක් ධාතුවක් වෙන කෙනෙක් පුජ්‍යලයක ආජීවයක් නැතිකම පෙන්වන්නේ ওই විදිහට. නමුත් ඒව දැන් අපි ඒව ගමුවක් පෙළ දහම් විදිහට. අපි දැන් ප්‍රායෝගික පැත්ත බලමු. කපුටෙක්ගේ සද්දයක් එනවා. දැන් එතකොට මේ සද්දේ සිතක්. දැන් මේ එනකොට විඳීම් හැඳිනීම් දැන ගැනීම වේදනා සංඥා සංකාර. දැන් ඔබට එනවා මේ ශබ්ද එනකොට දැන් ඔබ ඉන්න තැනට කපුටෙක් සද්දයක් එනකොට දැන් ඒක කපුටෙක් කිව්වේ කවුද? ඔබේ සිතයි. දැන් ඔබට දැන් මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක් නම් ඔබට මේ දර්ශන සමාපත්තිය තියෙනවා නම් සත්‍ය ඥානය ඇති කෙනෙක් නම් ධර්මය හොඳින් බලන කෙනෙක් නම් ආර්යකාන්ත සීලය රකින්නවා කියන්නේ අන්නේ සික්ඛාව රකින්න කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? මේ හිත දකින්නවා. එතකොට මොකද වෙන්නේ? ඔබ දකින්නවා මේ බාහිර නෙමේ මගේ හිතේම හදාගත්ත දෙයක් මම මේ දකින්නේ කියන එක. එතකොට හිතේම හදාගත්ත සංඥාව හිතින්ම පෙරමතකයෙන් ගලපනවා. කපුටෙක් කියපු ගම්ම සම්මුති නාමය ආපු ගම් විඥානයේ දැන ගැනීම කපුටෙක් විච්ච ගම ඔබ දන්නවා මේ කිසිවක් බාහිර ඒවා නෙමෙයි කියලා. සිත තුල පෙරමතකයෙන්ම ගත් එකක් කියලා. එතකොට ඔබ කපුටෙක් දිහා හැරලා බලන්න යනවද? ඔළුව හරවනවද? බාහිර ක්‍රියාවකට යනවද? නෑ. ඇයි ඒ? ඔබ දන්න එක බොරුවක් කියලා. ඒක තමයි සිතේ හදාගත්ත සංඥාවක් සිතුවිල්ලක් කිය. එතකොට ඔබට ඇහෙනවනේ මේ හිතනවා කියන තැන ඔබ දකිනවා. එතකොට ඔබ දකිනවා මෙන්න මේ සත්‍ය දකින ඒ දැකීම මොකද්ද? මේ කපුටා කියන එක මගේ හිතේ හැදෙන්නේ මේක බොරුවක් මායාවක් කියලා. මේ මායාවේ සත්‍ය දැක්කේ ප්‍රඥාවේ. අනිත්‍යයි. මේ සිතම අනිත්‍යයි කියන එක එයා එතන දැක්කේ. එතකොට මොකද එයාට වෙන්නේ? එයා නැවත කපුටෙක් හොයන්නේ බාහිරෙන්. එයා එතකොට එයා අටලෝ දහමින් කම්පා නොවන ගුණයේ තියෙන ඔන්න ඔතන ওই පුරුද්ද තුල ඇති වෙන්නේ. සත්‍ය දකින්නකොට ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් මිදෙනවා කියන්නේ ආයතනෙන් මිදෙනවා.
ආයෙ ඇස හදාගෙන කපුට හොයන්නේ. එතකොට මොකද වෙන්නේ? බාහිරට යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඇසේ නිදුනවා. අර සලායතනෙ මිදෙනවා. ආයතන නිරෝධෝ නිබ්බානෝ සලායත නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අනිදස්සන විඥානේ. නාමේ රූපේ මට පතිත නොවුණු තැන තියෙන අපපටිත්‍ිත විඥානේ අනිදස්සන විඥානේ. දැන් පෙළ දහම අනුව මෙන්න මෙහෙමයි ධර්මයේ තුල මේක ගලපන්නේ. තින්නම් සංගති පස්සෝ. ඒ කියන්නේ ආලෝකයක් ප්‍රසාද දන්නවනේ ගසත් නිසා ඇතිවෙච්ච සෙවණැල්ල ප්‍රතිබිම්බේ තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශයෙන් එන එක තමයි එතකොට ඒ චක්කු විඥාණයෙන් එන්නේ හැඩතල. එතන ඒක එනවා ඊට පස්සේ අර ස්පර්ශ වෙනවා දැන් මනසට. එතකොට එතනින් තමයි වේදනා සංඥා සංකාර ස්පර්ශයෙන් පස්සේනේ. තින්නම් සංගති පස්සෝ. අර අසත් රූපයත් ඇසේ විඥාන නිසා අතගත්ත ස්පර්ශය. චක්කුංච පටිච්ච රූපේච uppacca චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චා වේදනා. යම් වේදේති තං සංජානාති. යම් සංජානාති තං විතක්කේති. යම් විතක්කේති තං විජානාති කිව්වොත් ඔබට කපුට වෙලා ඉවරයි. කපුටයි ඔබ හිතනවා බාහිර ඉන්නවා කියලා. කපුට ඇත්ත කර ගැනීම විජානාති. කපුට මායාවක් කියලා බොරුවක් කියලා බාහිර නෙමේ හිතමයි කියලා හදාගත්තේ කියලා සත්‍ය දකින්න එක තමයි සංජානාති කියන්නේ. අන්නේ එතනයි අනිදස්සන විඥානේ තියෙන්නේ. දැන් පෙළදහම් පෙන්නුවොත් තින්න සංගති පස්සෝ චක්කුංච පටිච්ච රූපේච uppacca චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති. විඳීම සංඥාවෙන් හඳුනා ගැනීම. යම් වේදේත සංජානතං විතක්කේති. ඒ හඳුනාගත්ත සංඥාව නැවත චේතනා සකස් කරනවා සංඛාර කරනවා කියන්නේ විතක්කේති. යම් සංජානාති තම විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති. ඒ වුණොත් ඒක නැවත ඒක ඒ සද්ද ගලපලා කපුටෙක් කියලා පෙරමතකෙන් ගන්න එක යම් ප්‍රපංචේති යම් විතක්කේති තං විජානාති කියන්නේ කපුටෙක් කියන එකත් සංජානාති කියන්නේ කපුට කියන එක මායාවක් කියලා දකින්න එකත්. අන්න එතන කපුට කියන එක මායාවෙන් දකින්න එක තමයි කපුටෙක් නැති බව අවබෝධ කර ගැනීම තුළ කපුටෙක් හම්බ වෙන්නේ නැහැ. විඥානයේ අනිදස්සන වෙනවා. විඥාණයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අන්න සිතින් මිදෙනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට යනවා. භව නිරෝධෝ නිබ්බානෝ. මොකද භවයක් කියන්නේ කපුටෙක් කිව්වොත් භවයක් එනවා. කපුට කියන જાතිය එනවා. જાති තියෙනවා නම් භවයක් එනවා. භවයක් කියන්නේ කපුට කියන දේවල්නේ. භවයක් හැදෙන්නේ. ඒ භවයේ කපුට කියන භවය හැදුනා නම් එතන කපුට හට ගැනීම නිරුද්ධ වීම තියෙනවා. උපතත් මරණත් තියෙනවා. ಜಾති ජරා තියෙනවා. දැන් කපුට කියන්නේ එළියේ තියෙන හැම එකම එකතුවනේ. දැන් ඔය භවය කියන්නේ මේ භවය කියන්නේ මේකටනේ. ඒතකොට ඒකම තමයි જાතියක් හැදෙන්න හේතු වෙන්නේ. භවය තුලමයි ජාති ජරා මරණ තියෙන්නේ. උපතකුත් මරණෙකුත් තියෙන්නේ. භවයක් හැදෙන තැන උපතක් මරණයක් තියෙන්නේ. උදයක් බෑ. දැන් මේක අපි ගත්තොත් එහෙම දැන් අනිදස්සන විඥානය අපි ඔබට මේ පැහැදිලි කරේ. දැන් මේ අනිදස්සන විඥානය තමයි එතකොට බාහිරට යන්නේ නැති සිතේ සත්‍ය දකින්න තැන නිවන් මඟ. රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය තුළ මෙන්න අනිදස්සන විඥානයේ ස්වභාවය තුළ ක්‍රියාසිතක් තමයි හමු වෙන්නේ. මොකද මෙතන කුසල මෙතන ඇත්තටම පව්පින් සිද්ධ වෙන්න හේතු වෙන්නේ නැහැ. මෙතන කර්මයේ විපාක සිද්ධ වෙන්නේ නැහැ. කර්මසිතක් සකස් වෙන්නේ නැහැ. ඔබ මොන වචනෙන් කතා කරත් මෙන්න මේක තමයි දුකින් මිදෙන තැන. මෙතන වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර සිද්ධ වෙන්නේ නැහැ. අபிසංකරණයකට යන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ නැති තැන මෙතනයි. පින් පුඤ්ඤ පාප පහින් අස කියන තැනට එන්නේ මෙන්න මේ ක්‍රියාසිත නිසායි. මෙන්න මේ ක්‍රියාසිත ඔබ දකින්න ඕනි. ආර්යකාන්ත සීලය වඩනවා කියන මෙන්න මේ යෝගාවචරයට ක්‍රියාසිත හමු වෙනවා. ඒ තුල ඔහු ඒ වඩන්නේ ඒකයි. අතන වඩනවා කිව්වට මෙතන තියෙන්නේ ඇත්තම සිත අවබෝධ කර සිතින් මිදීමක්මයි. දැන් මේක තමයි අපි ධර්මයේ තුල දකින්න වටිනාම තැන. දැන් ඔබ අර කතා කරපු මේ සිත පොත ඊගාවසිත බිත්තිය ඊගාවසිත ඔබ කතා කරේ මලක් ඊගාවසිත පුටුව. දැන් මේකේ ඔබ දකින්න දැන් මේ එන සිත මේ එනකොටම ඒක අතීතසිතක් වෙනවා. ඊගාවට එන්න තියෙන සිත අනාගත සිත වෙනවා. හැබැයි මේ සිත දෙක ඇතුළ වර්තමානයේ සිතක් නැහැ. ඒක ශුන්‍යයි. ඒකයි පත්තේ උප්පන්න පත්තුප්පඤ්ඤ කියලා ගන්න. අර
සංකත සූත්‍රයේදී අපි ගිය පාර කතා කරා මෙතන උපාද තිති භංග කියන තැන. තිතස්ස අන්නතස්ස පඤ්ඤායති කියන තැන. තිතස්ස අන්නචත්ත පඤ්ඤායති කියන්නේ ඒක නැති වෙන ස්වභාවය දැකීම පමණයි තියෙන්නේ. උපාදයක් තිතියක් අන්‍යාකාරයක්. උපාද තිති භංග කියන තැන තිතස්ස අන්නතත්ත විඥානං කියන තැන අපි පෙන්නේ. ඉතින් උපාදෝ වඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්ස අන්නතත්ත පඤ්ඤායති කියන තැනයි සංකත සූත්‍රය තුල ඒ සංකත කියන එක පැහැදිලි කරනකොට ඒ සකස් වෙන සියල්ලම අනිත්‍ය ස්වභාවයට පත් වෙන බව පෙන්වන්නේ. හටගෙන නිරුද්ධ වෙන බව හේතු නිසා හටගත් දේ හේතු නැති වෙන තැන ඒ පැහැදිලි කිරීම තියෙයි. ඉතින් අසංකත එකම නිවන කියලා කියන්නේ මේක අවබෝධ වීමයි. නිවන කියන්නේ එහෙම දෙයක් නැත්තන් නෑ. හටගත් දේ නිරුද්ධ වෙන බව දැකීමමයි නිවන කියන්නේ. නොටගත් දෙයක් කියලා 아무තු දෙයක් නැහැ. එතන දෙයක් පනවන්න බෑ. තාම ගැඹුරුයි මේ කියන තැන නේද? එතකොට දැන් මේක ප්‍රායෝගික පැත්ත තමයි අපිට වැදගත් වෙන්නේ. ප්‍රායෝගිකව දැන් ඔබ දකිනවා ඒ සිත හට ගන්නවා, ඒ සිත හටගෙන නිරුද්ධ වෙනවා. එතන තියෙන ශුන්්‍යතාවයක්. එතනින් තමයි ශුන්්‍යතාවේ පටන් ගන්න. එතනම තමයි බුද්ධක්ෂණයේ බුද්ධ ස්වභාවයේ තියෙන්නේ. ඒ ශුන්්‍යතාවයට යන්නේ එතනින්. එතනින් තමයි විමෝචන චිත්තං කියන තැනට එන්නේ. ඒ විමෝචන චිත්තං කියන තැනින් පස්සේ ඇත්තටම සිතුවිල්ල කියන නාම රූප ගැට ගැහෙන තැනයි සිතුවිල්ලක් තියෙන්නේ. දැන් සිතුවිල්ල මෙතනින් සිතුවිල්ල නිෂ්ප්‍රභව කැඩෙනවා. සිත කියන තැනින් මිදෙනවා. දැන් සිතක් පනවන්න බෑ. දැන් අපි හැම මොහොතෙම දැන් අපි හැමදේම කතා කරගෙන ආපු නිසා ඔබටත් දැන් දන්නවා. දැන් ශරීරය තුල සිතක් පනවන්නත් බෑ. බාහිර ආලෝකයක් නැතුව සිතක් සකස් වෙන්නෙත් නැහැ. එහෙමනම් මේක බාහිරත් නෙමේ ශරීරෙත් නෙමේ හේතු නිසා හටගන්න ප්‍රසාදවත් සිතක්. හේතු නිසා හටගන්න හේතු නැති වෙනවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම යමක් හටගන්න සුළු නිරෝධන සුළු. දැන් මේ කතා කරන්නේ හේතුඵල ධහම තුළ අපි කතා කරන්නේ මෙන්න මේ සංසිද්ධිය. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතු නිසායි සිත මායාව සකස් වෙන්නේ. හේතු නැති වෙනකොටම මායාවක් නැති වෙනවා. පවතින සිතක් නෑ. හැම සිතක්ම අනිත්‍ය ස්වභාවය ඒ ෂණේම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ෂණේම හටගත්ත සැනින්ම නිරුද්ධ වෙන එකයි මේකේ තියෙන මේ විස්මිතම පැහැදිලි කිරීම. ඒ තුල තියෙනවා ඒ තුලම හටගෙන නිරුද්ධ වෙන තැනම අන්‍ය ආකාරයකටපත් වෙනක තිතස අන්න තත්ත්ව විඤ්ඤායත කියන තැන අපි ගිය පාර පැහැදිලි කරා. ඒකම කියනවා අර පොට්ටපාද සූත්‍රයේදී සංඥා එක උපද සංඥා එක නිරුද්ධ එක සිත් සංඥාවක් හටගෙන තව සංඥාවක් නිරුද්ධ වෙන්නේ කියන්නේ. මේක තමයි සංකා අபிසංකරණයට හේතු වෙන්නේ. මේක තමයි අපේ ජීවිතයට ආත්මයකට පණ තියෙන ස්වභාවයට. එහෙම නැත්නම් මේ හැම එකකම අලුත් දේවල් හිතන මනසක් හැදෙන්න හේතුව තණ්හාව නැත්නම් තෘෂ්ණාව මොන වචන කිව්වත් මේ මෙන්න මේ තිතස්ස අන්නතස්ස මේ වෙනස් වෙන විපරිණාමය තමයි අන්‍යාකාරයකටපත් වෙනවා කියන වචනේ තමයි මේකට තියෙන්නේ. මේ සිත මෙතනින් තමයි කන්වර්ට් වෙන්නේ. ඒක මෙතනින් තමයි මේ සිත නැවත පරිවර්තනයකට ලක් වෙනවා. මේ සිතක් පනවන්න බෑ. මේක හරි සියුම් කාරණයක්. මේක අපි දැන් ආත්මීය මනසකින් දකින්න නැතුව අපි මේක දැක්කොත් එහෙම අජීවී මනසකින්. ආත්මීය මනසක් කියන්නේ පන තියෙන ස්වභාවයක්නේ කතා කරන්නේ. දැන් මේ වචන වලින් අපි කතා කරන්නේ. ඒක අපි සම්මුතියේ ඉඳන් කතා කරන්නේ. දැන් මේක අජීවී ස්වභාවයක් කියන්නේ මේක නිකන් අර දැන් නිකන් අපි ඔය දකින්නවනේ සාමාන්‍ය දේ දුනු වගේ එක කහ පාට, තැඹිලි පාට, රතු පාට ඔය දැන් වර්ණ සත්ත්වයක් තියෙන. ඔන්න ඒකේ තියෙනව නේද? අර පිනි බින්දුව වලට ආලෝකයේ වැටෙන ඒ විදිහට ඒ වර්ණ වෙනස් වෙවි යනවා. අන්න ඒ වගේ මේ සිත මේ හටගෙන නිරුද්ධ වෙන දැන් මේ පෙර මතකයන්නේ මේකත් හටගන්නේ. දැන් හැමතිස්සෙම මේක අපිට උද්දීපනයක් වෙන්නේ පෙර මතකයක් එක්කම. එතකොට ඒක පවතින දෙයක්වත් නෙමෙයි මේ සම්පූර්ණයම නැති වෙනවා. ඊගාවසිත අලුත් එකක් වෙනවා. නමුත් මෙතන තියෙනවා යම්කිසි ඔබට දැනෙන ස්වභාවයක් මේකේ තියෙනවා නේද මේ පැහැදිලි කරනකොට මොකද්ද එහෙමනම් මේකේ තියෙනවා ශක්ති ස්වභාවයක් වගේ මේ කන්වර්ට් වෙන ස්වභාවයක්. නමුත් ඒකම නොවුනත් එතනට මොකද්ද දෙයක් ඒකට වෙනවා වගේ තේරෙනව නේද? ඒක තමයි මෙතන තියෙන ඊගාව එක. ඔබ දකින්නේ මේ සිත පොත ඊගාව සිත බිත්තිය. දැන් පොතේ තියෙන රූපයේද බිත්තියේ තියෙන්නේ? නෑනේ.
මෙන්න මේක තමයි අන්‍යාකාරය. මේක ඊටාම සියුම් මේ පැහැදිලි කරන කාරණා. දැන් පොත කියන එක රූපේ, දැන් පොත කියන සිත හැදෙන්නේ මේ රූපේ නිසා. ඒ හැඩතලේ නිසා පොතක් හටගන්නේ. ඒතකොට බිත්තිය කියන එක දකින්නකොටම ඒ හැඩතලේ වෙනස්. දැන් පොතේ තියෙන හැඩතල නෙමෙයි බිත්තියේ තියෙන්නේ. දැන් ඒ රූපෙට ඒකයි මේක එතන මේ හැම එකම සකස් වෙන්නේ. මේ ස්කන්ධය නිසා මේක හැදෙන්නේ. විඥානය සකස් වෙන්නේ. විඳීම් හැඳින්වීම දැන ගැනීම. එතකොට ස්කන්ධය නිසා මේකත් වෙනස් වෙනවා, ඒකත් වෙනස් වෙනවා. හැම එකටම මේ අදාළ සංඥාව සකස් වෙනවා. ඒ අදාළ ඒ විඳීම් හැඳින්වීම සංඥා ඒ ස්වභාව ඒකට අනුව මේක එනවා. විඥානය දැන ගැනීම එනවා. මේක ඉබේම සිද්ධ වෙන ක්‍රියාවලියක් කවුරුත් කරනවා නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් සාමාන්‍ය සබහා දහමේ දැන් විදුලි කොටන ඔබ දකිනවා. විදුලි කොටනකොට ඔබ දකිනවා දැන් අහසේ එක තැනකට එක නිකන් ඉරක් වගේ ගිහිල්ලා තව තැනකට ගිහිල්ලා ආයි තව තැනකට ඉරක් වගේ ගිහිල්ලා රටාවක් දකිනවා. දැන් විදුලි කොටන රටාව කවුරු හරි කරනවද? දැන් ඒකට අපි ආත්මයක් පනවනවද? නෑනේ. නමුත් ඒකේ ඇයි එහෙම වෙන්නේ? ඇයි එතනට යන්නේ? ඇයි අතනට යන්නේ? ඇයි අරම වෙන්නේ? මෙහෙම වෙන්නේ? මෙන්න මේකේ තමයි තියෙන්නේ මේකේ තියෙන සියුම් කතාවක්. මේ හේතු නිසා සකස් වෙන්නේ, හේතු නිසා වෙන්නේ ස්වභාවය. මේකේ තියෙනවා මේක අපි කතා කරනවානේ මේ ලොකු විශේෂපතයක් තුළ අපි කතා කරනවා පෙර කර්මයේ සකස් වෙනවා කියලා මේ ස්කන්ධ සකස් වෙන්න. මේකේ ලොකු කතාවක් තියෙනවා. කර්මයේ හේතු වෙනවා කියනකොටත් ලොකු කතාවක් තියෙනවා. දැන් මේවා කොහොමද සකස් වෙන්නේ? නමුත් මේක කවුරුත් කරනව නෙමෙයි. මේකේ ආත්මයක් පුජ්‍යලයක් නැහැ. නමුත් මෙහෙම මේකේ තියෙනවා මෙහෙම ධර්මතාවයක්. දැන් බීජ නියාමයේ කියන්නේ, ඍතු නියාමයේ කියන්නේ, කම්ම නියාමයේ කියන්නේ, දැන් චිත්ත නියාමයේ කියලා එකක් තියෙනවා. ඇයි මේ බුදුහාමුදුරුවෝ එහෙම මේ සබහාදාම න්‍යාය ටික පෙන්නන්නේ? ඍතු නියාම, ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. දැන් මේ සබහාදාම කියලායි පෙන්වන්න යන්නේ. දැන් බීජ නියාමේ කවුරුත් කරනව නෙමෙයි. ගහකින් ඵලයකින් බීජයක් හටගෙන ඒකෙන් නැවත ගහක් සකස් වෙන එක. දැන් මේ බීජය පොළොවට වැටෙනවා. අපි හිතමු දැන් මේක මොන හරි පොඩි ඇටයක් කොස් ඇටයක් කියලා හිතමු. දැන් මේ කොස් ඇටේද කොස් ගහ. නමුත් මේ කොස් ඇටෙන් එන්නේ කොළ දෙකයි. කොස් ඇටෙන් කොළ දෙකක් එනවා. ඒකත් මේ ඇඟිල්ලක් සයිස්වත් ලොකු නෑ. නමුත් මේ චුට්ටි එකෙන් කොහොමද හරියට නිකන් මේ මොකද්ද මැෂින් එකක් වගේ එකක් නේද මේක? ඒ කියන්නේ මෙතනින් මුළු පොළොවේම ඕජාව ඒ කොස් ඇටේ පළවෙනි අධීරයේ ඉඳන්ම ඕජාව උරන්න ගන්නවානේ. දැන් මේ කොස් ඇටේ පැලවෙන්න මේකට අවශ්‍ය කරන සාධක හේතුන් පටිච්ච සම්භූතම තමයි මෙතනත් තියෙන්නේ. මේක හේතු නිසා සකස් වෙන්නේ. දැන් මේකට වතුර මේවා තියෙනවා නම් මේ සංඝටකඩක තියෙනවා නම් මේකේ ඕජාව උරනවා. මේකේ මූලය සකස් වෙනවා. ඒතකොට මේ මූලයක් කියන්නේ මේකේ මේ උරා ගැනීමමයි මූලය බවට අන්තිමටම කොස් ඇටෙන්ම දිගුවක් වෙන්නේ. මේක සබහාදහම සංසිද්ධියක් ඔබට පේන්නේ. සෑම ගසකම මූලික ස්වභාවය මේ උරා ගැනීම චූසන මේක නිසාමයි මේක සිද්ධ වෙන්නේ. මුලක් වගේ දික් වෙන්නේ. ඒකට අපි කියනවා මුල කියලා ඊට පස්සේ. ඊට පස්සේ බලනකොට ඒකම ඇදී වතුර තියෙන තැන් ඒකේ යන තව ඒකට සංවේදීතාවයක් තියෙනව නේද? ඒතර ගහට පණ තියෙනවා කියලායි කවුරුත් කියන්නේ නැත්තේ. ඔච්චර දෙයක් ඔය මූල පද්ධතියකින් වෙලත් ඔය ලවණ කනිජ සංඝටක ඔක්කොම අරගෙන ආයි ගිහිල්ලා මේ ගහේ කොළ හදලා ගඳ හදලා මල් හදලා ගෙඩි හදලා මෙච්චර විශාල කර්මාන්තයක් මේ ගහ කරනවා මේ බීජේ. නමුත් කවුරුත් කියන්නේ නැහනේ මේකට පණ තියෙනවා කියලා. කවුරුත් කියන්නේ නැහනේ මේක ආත්මයක් කියලා. මිනිස්සු ගිනි තියලා දානවා, කපලා දානවා, ඕන දෙයක් කරන කිසිම මේකක් නැහැ. ඉතින් ඕකම තමයිනේ මිනිස්සයා. අපි මේ වචන කතා කරාට මේවේ කිසිම දෙයක් නැහැ. මුකුත්ම නැහැ. ඒ ස්වභාවයම මේකෙත් තියෙනවා.
දැන් මේ සිත සකස් වෙන හැටි අපි ඒ සියුම්ම පෙන්නවා. දැන් ඔබට මෙතනදී තව අපි ප්‍රායෝගික පැත්තට තව අපි ඔබට පොඩි පෙන්වීමක් කරන්න. දැන් මේ සිත් යන තැනම තමයි අපි මේ පෙන්වන්නේ මේ අතර බද්දේක රත්න සූත්‍රය මේක අතර මේ මහා නිධාන සූත්‍රය, කේවට්ට සූත්‍රය මේ හැම එකක්ම මේවා මේ හැම සූත්‍රයක්ම මේ බුදුන් වහන්සේ දේශනා කළ තියෙන හැම කාරණයක්ම අතිශයින් වැදගත්. ධර්මය අවබෝධ වෙනකොට අතිශයින් වැදගත්. මොකද ඒව හරහා තමයි මේක අවබෝධ වෙන්නේ. මේ කාරණා ටික සේරම අවබෝධ වෙන්නේ ඒව හරහාම තමයි. ඔය අවසානයේ තියෙන ප්‍රථම නිබ්බාන සූත්‍රය හැම බැලුවම හොඳටම තේරෙන අවසානයේ මේ කිසිම දෙයක් නැති වෙන හැටි. මේවා හොඳටම මේක පේන්න ගන්න. අපි දැන් මේ සිත හැදෙන තැනම එතනම තව චුට්ටක් හොඳට බලමු. එතකොට දැන් මේ එන සංඥාව තමයි ගොඩක් මෙතනදී වැදගත් වෙන්නේ. දැන් එතකොට මේ සිතත් දැන් පණවන්න බෑ. ඒකත් අතීතෙන් ඊගාව සිතත් ගන්න බෑ. දැන් ඒකත් අතීතේනේ. එතකොට දැන් අපි දන්නවා මේක මල සිතක් වෙන. එතකොට අපි මලුන්ගේ ලෝකයේ ඉන්නේ. එතකොට අපි දන්නවා මේ පරිඋත්ථාන වෙන හැටි. අපි දන්නවා දැන් මේ පරිඋත්ථාන වෙන තර බලන්නම බෑ මිනිස්සුෙකුට හරිම අමාරුයි. හරිම අමාරු. මොකද මනුස්ස මනසකට එතන අල්ලා ගන්න අමාරු. නමුත් ඒක තමයි මේ වචන එක එක විදිහට කොහෙට කරකුවත් වෙන්නේ ඔය දේ තමයි. ඔය ශුන්‍යතාව සිතින් මිදෙන තැනක් තමයි පේන්නේ. සිතින් මිදෙන තැනක් තමයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ නාමයේ රූපයේ දෙකම මේකට එකතු වෙන්නේ නැති වුණොත් විඥානයේ සකස් වෙන්නේ නැහැ. ඒ විඥානයේ සකස් වුණේ නැත්තම් ඒ දෙයක් හම්බ වෙන්නේ නැත්තම් අර සිතට ඕනි කරන එනර්ජි එක එන්නේ නැහැ. සිතක් හැදෙන්න ඕනි කරන ශක්තිය එන්නේ නැහැ. ඒක ආවොත් සිතට ශක්තියක් එනවා. දැන් දෙයක් තියෙනවා පණ එනවා. ඊට පස්සේ ඒකට කැමති වෙනවා එක්කෝ එපා වෙනවා. කැමති වෙනවා කියන්නේ සිතට පණ එනවා. අනර අපි කතා කරන තණ්හාවේ ස්වභාවයට එනවා. අර කෙලස් කියන තැන තමයි අපේ මේ සිත කියන එකේ විඥානය කියන අපිට මේ ශක්තිය ජෙනරේට් කරන්නේ. අපිම දන්නවා දැන් කර්මපතේ ගැන අපි කර්ම විශ්ය ගත්තාම දැන් කර්මඵලවාදී අපි පෘථග්ජන භූමියේදී පනවනවානේ. දැන් මේ ධර්මය අවබෝධ නොවුණු ආර්ය භූමිය නැතුව ලෝකෝත්තර භූමිය නැතුව ලෞකික භූමිය පනවනවානේ. දැන් මේ සිතෙන්නේ මේක පනවන්නේ වෙන්නේ මෙතනින්නේ පනවන්නේ. නාමයේ රූපේ දෙක එකතු වෙන තැන පනවනෝ පෘථග්ජන භූමිය. නාමයේ රූපේ එකතු නොවන තැන සත්‍ය දකින්න තැන පනවනෝ ලෝකෝත්තර භූමිය. ඒතකොට දැන් ලෝකෝත්තර පෘථග්ජන කියන භූමි දෙක කැඩෙන්නේ මෙතනින්. වෙන තැනකින් නෙමෙයි. මෙතනින් තමයි මේක බාහිරට යනවද නැද්ද කියන එක වෙන්නේ. බාහිර වුණොත් ඒක මේ අර දෙපැත්තකට කැඩෙනවා. අජ්‍යත් බහිද්දා කියලා දෙපැත්තකට කැඩෙනවා. අජ්‍යත් බහිද්දා කියලා දෙපැත්තම තමයි ඇත්තටම මේක එළවයි මෙලොවයි කියන්නේ. එළවයි කියන්නේ ඒක එහා පැත්ත, මෙලොවයි කියන්නේ මෙහා පැත්ත. මේක සිත ඇතුලේ තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ තුන් භූමියම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම ත්‍රිලෝකනාථ කියන තුන් භූමිය පනවන්නේ සිතින්මයි. තුන් භූමිය අවබෝධ වුණාම ත්‍රිලෝකනාථ කියන්නේ. දැන් බුද්ධත්වයේ එතනනේ තියෙන්නේ. බුද්ධත්වයේ ලබන්නේ ඔතන. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ ලබන්නේ ඔතන. දැන් බුද්ධක ඔබත් ඒකයි මේ මහායාන අය කියන්නේ බුදු වෙනවා කියලා. හැමෝම බුදු වෙනවා. දැන් ඒගොල්ලෝ කතා කරන්නේ බුද්ධත්වයේ. ඒක හරි. වරදක් නැහැ. මොකද බුද්ධක්ෂණය මෙතන තියෙන්නේ. මෙතන තියෙන බුද්ධ ස්වභාවය තමයි එන්නේ. දැන් රහතන් අපි තේරවාදීන් කතා කරන්නේ රහතන් වහන්සේ. නමුත් ඒකම තමයි. මේ නිවන තියෙන්නේ හැමදම කතා කරන්නේ එකම නිවනක් ගැන. සිතින් මිදුණු තැන නිවනයි. ඕකට එක එක වචන දාලා ඒ කතා කිව්වට වැඩක් නැහැ. ඒකෙන් තේරුම් ගන්න මේ අර්ථය ගන්නහම එකම දේ සිද්ධ වෙනවා. අපිට වැදගත් වෙන්නේ අපිට මේක අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා අපි මේ නාමිනුත් මිදිලා රූපෙනුත් මිදිලා අපේ පුජ්‍යල භාවයෙන් මිදිලා අපි නිවනටපත් වෙන එකයි වැදගත් වෙන්නේ. අපි මේ සුද්ධ ආත්මය බවට පත් වෙන එකයි වැදගත් වෙන්නේ. ඒක අපි මේ ස්වභාව ටික දැකලා ස්වභාව ප්‍රත්‍යක්ෂ වෙලා ඒ ස්වභාවයටපත් වෙන එකයි වැදගත්. ඒතර පුජ්‍යලයක් වෙන්නේ නැහැ ඒක. මේක අවබෝධ වෙනකොට එතන පුජ්‍යලයක් නැහැ. මේ සිස්ටම් එකේ පුජ්‍යලය කොහෙද ඉන්නේ? කරන්න බෑනේ. අපිට කරන්න හිතලා දැන් මේක එහෙම දෙයක් නෙමෙයි. මේ ස්වභාවිකවම සිද්ධ වෙන ඕනේ. දැන් එතකොට මේකම අපි ගත්තොත් එහෙම දැන් මේ දැන් ඔබ දැන් දැක්කා දැන් අපි පෙන්නවා සිත ඒක පෙර සිත අනාගත සිත ඊගාව සිත දැන් පෙන්නවා පොත දකින්න සිත බිත්තිය දකින්න සිත ඊගාවට මල දකින්න සිත ඊගාවට පොත පුටුව දැන් අපි සිත් පරම්පරා කීපයක් පෙන්වනවා. දැන් එතකොට මේ සිත් පරම්පරාව තමයි
අපි පේනන්නේ මේ පුබ්බේ නිවාසතු ඥානෙ ඒ සිත සකස් වෙවි සදස පෙර සිත් පරම්පරාව කඳ දුටු සිත් පරම්පරාව දකින ඥානෙ කියන්නේ ඔතනට පුබ්බේ නිවාසතු ඥානෙ. එතකොට ඒ සිත ඒක සිත පෙර සිතක් බවට පත් වෙලා පුරාණයේ බවට පත් වෙලා අපි මේ මලුන්ගේ ලෝකයේ ඉන්නවා කියලා දකින්නේ ඔන්න ඔතනින්. පුබ්බේ නිවාසතු ඥානෙ. එතකොට මේකේ ස්වභාවය ඇත්තම දකින්න එක තමයි චුතුප්පහත ඥානෙ. ඒ කියන්නේ මේක චුත වෙලා උප්පත්තිය ලැබනවා. පරිඋත්ථාන වෙන එක. චුත වෙලා උප්පත්තිය ලැබනවා. ඒ චුතුප්පහත ඥානයත් මෙතනමයි තියෙන්නේ. ත්‍රිවිද්‍යාව එකටමයි තියෙන්නේ. මෙතනින් තමයි විද්‍යාව පහළ වෙන්නේ. අවිද්‍යාව ඝනාතුර කැඩෙන්නේ. මේක අවබෝධ වෙන තාක් කිසි කෙනෙක් අවිද්‍යාව ඝනාතුර කැඩෙන්නේ නැහැ. අවිද්‍යාව අන්ධකාරෙමයි ඉන්නේ. කවුරුත් සෝවන් වෙන්නෙත් නැහැ. මෙතනින් තමයි සෝවන් වෙන්නේ. මේක අවබෝධයෙන් තමයි සෝවන් වෙන්නේ. දැන් එතකොට ඒ කෙනා ඊට පස්සේ මේ සිත අර සිතට එනවා. එතකොට එයා පොත බිත්තිය දකින්න හිත මල දකින්න හිත ඊගවට පුටුව. දැන් මෙතන අපි මේ දකින්න ඕනි මෙන්න මේ සිතුවිලි යන රටාව. චිත්ත වීති එහෙම හොඳට පෙන්ලා තියෙන සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවන් මේ විදිහට පෙන්වන්නේ මේ කතාව. මේ ජවන් වලින් කර්ම සකස් වෙන හැටිත් පෙන්වනවානේ. මේක අපි තව ගොඩාක් මේක ගැඹුරට කතා කරන්න පුළුවන්. තව ඇතුළට යන්න පුළුවන්. මොකද කර්ම විශ්ය මෙතනට ගත්තොත් තවත් ගැඹුරට යනවා. ඊට පස්සේ මේක දෙයක් බවට පත් වෙන්න දෙයක් බවට වුණාම රාගදේශ මොහ හැදෙනවා. රාගදේශ මොහ හැදෙනකොටම මේකට තණ්හා උපදිනවා. ඇලෙන ගැටෙන එක එනවා. එක්ක දේශය එනවා, වෛරය එනවා. ඒකත් එක්කලා කෙලෙස් එනවා. ආපු ගමම්ම මේක තුල විඥාන ශක්තිය ජෙනරේට් වෙනවා. එතකොට ශක්තිය ජෙනරේට් වුණාම මෙයා මැරි උපදින කතාවකට ලක් වෙනවා. එයාට මරණයක් තියෙනවා. එහෙම යන කෙනාට බාහිර ලෝකේ තියෙනවා. සත්තුත් එහෙමයි. එහෙම ඉන්නවනම් මිනිස්සෙක් යත් එහෙමයි. සතෙක්මයි. එයා මැරලා උපදිනවා. හැබැයි මේක අවබෝධ කරන කෙනා මරණය සමතික්‍රමණය කරනවා. එයා ආයි අමරණීයත්වයට පත් වෙනවා, මැරෙන්නේ නැහැ. මරණය බොරුවක් වෙනවා. මේ සත්‍ය දකිනකොට ඔහු මේ යථාර්ථය දකිනකොට යථාභූ ඥානය පහළ වෙනකොට ඒ යථාභූ ඥානය සමගම ත්‍රිවිද්‍යා කියන එක එනකොටම අවිද්‍යා ඝනාදුර නැති වෙනවා. හැබැයි මේ පුබ්බේ නිවාස ඥානයේ පොත දකින සිත, බිත්තිය දකින හිත, මල දකින හිත, ඊගාවට ආයි පුටුව දකින හිත මේ විදිහට සිත් පරම්පරාව දකින්න ඕනේ. මලුන්ගේ ලෝකේ දකින්න ඕනේ. පරිඋත්ථාන වෙන එක දකින්න ඕනේ. සුද්ධාත්මය බවට පත් වෙන එක දකින්න ඕනේ. එතකොට ඒ කෙනා එතනින් තමයි බුද්ධක්ෂණය දකින්නේ. එතන තමයි ශුන්‍යතාවයට එන්නේ. එතකොට ඒක දකින කෙනාට පුබ්බේ නිවාස ඥානය දකින්නවා. ඒ සිත නැතගෙන නට වෙනවා. අර සිත ඇතගෙන නට වෙනවා. ඒක දකින්නවා. ඊට පස්සේ ආ චුතුප්පහත ඥානය දකින්නවා. චුත උත්පත්ති අර සිත් පරම්පරාව ඒක වෙන හැටි දකින්නවා. ඊට පස්සේ ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ගැඹුරුම තැන තියෙන ඒක. නිවන් දකින්නෙත් ඒකෙන් බුද්ධත්වයේ ලබන්නෙත් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන ඔතනින් අතන බුද්ධක්ෂණය දකින්නෙත් ඔතනින්මයි. ඕක දකින්න කෙනා තමයි ආසවක්ඛ්‍යා ඥානෙ දකින්නේ. ආසවක්ඛ්‍යා ඥානෙ දකින්න එක තමයි අපි කිව්වේ මේක දෙයක් බවට පත් වුණොත් මොකද වෙන්නේ? පොත ඇත්ත වෙනවා. බිත්තිය ඇත්ත වෙනවා. ඊට පස්සේ මල ඇත්ත වෙනවා. ඊට පස්සේ පුටුව ඇත්ත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා පොතක් තියෙනවා. මෙයාගේ ලෝකේ බිත්තිත් තියෙනවා. මලක් තියෙනවා. පුටුවක් තියෙනවා. දැන් මෙයා ලෝකේ ජීවත් වෙනවා. ලෝකේ හැදෙනවා. ලෝකේ හැදුනහම මෙයා ලෝකේ ජීවත් වෙනවා. ඊට පස්සේ එයාට සැප දුක එනවා. එයාට කෙලෙස් එනවා. එයාට ලෝභ දේශ මොහ එනවා. එයාට ඉරිසියාව, වෛරය, තණ්හාව, ආසාව සේරම එනවා. කෙලෙස් එනවා කියන්නේම කර්ම රැස් වෙනවා, ආශ්‍රව රැස් වෙනවා. ඒ කියන්නේ මෙයා තණ්හා මාන දිට්ඨි වලට කොටු වෙනවා. ඒ කියන්නේ මෙයාට ශක්ති ජෙනරේට් වෙනවා. මෙයා නැවත මරුණොත් උපදිනවා. විඥානේ බැස ගන්නවා. විඥාන ශක්තිය බය නැති වෙන්නේ. අන්න ආසවක්ඛ්‍යා ඥානෙ. ඕක දකින්න එකයි ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ. කෙලෙසේ හටගන්න එක දකින්නවා. කෙලෙස් හටගන්න හැටි දකින්නවා. කෙලෙස් කොහොමද හටගත්තේ? කොහොමද මට කේන්ති ගියේ? කොහොමද මං ආස කළේ? කොහොමද මට තණ්හාව ඇති වුනේ? කොහොමද මං ලෝභ වුනේ? කොහොමද මං ඒවා මේ කෙලෙස් හටගත්තේ කොහොමද මට? කොහොමද මම වෛරක්කාරයෙක් වුනේ? කොහොමද මං ඉරිසියාකාරයෙක් වුනේ? කොහොමද මං ද්වේෂය ඇති වුනේ? දැන් මෙන්න මේ කෙලෙසට යටින් සැඟවිලා තියෙන අනුශය දකින්න ඕනේ. මේකට ඉස්සල්ලා දර්ශනය දකින්න ඕනේ. සත්‍ය දකින්න ඕනේ. ලෝකේ පරම සත්‍යතාවය කියන්නේ ඕකට. සත්‍ය දකින්න එකට. සත්‍ය දකියත් පරම සත්‍යතාවයේ තියෙන කෙනාට දර්ශනය කියන්නේ ඕකට. දර්ශන සමාපත්තිය. දර්ශන සමාපත්තිය තියෙන කෙනෙක් විතරයි නිවන් දකින්නේ. වෙන කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ඔය වේදේ නෙමෙයි මොන විදිහෙන් ඔය ඕවා කරත් භාවනා කරත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ ඕකෙන්මයි. භාවනා කරන්නේ ඕක අවබෝධ කරගන්න ඕනි කරන ඒ සිහිය සතිය පිහිටව ගන්න.
ඒකට ඕනි කරන එක භාවනාවෙන් ගන්න පුළුවන්. නමුත් මේ භාවනාව මෙතනක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේක කියන්නේ විපස්සනා භාවනාව. මේක දකින්න එක විපස්සනාවක්. අරක සමතේ. මේක දකින්න එක තමයි එයාගේ අනිමිත්ත සමාධිය. මේ එනේන නිමිති කියන්නේ සිත. සිත නිමිති අනිමිත්ත වෙන්නේ ඒක හටගෙන නිරුද්ධ වෙනකොට ඒ දකින්න එක නැති වෙනෝනේ. දැන් නිමිත්තක් එක්ක ඉන්න සමාධිය සමතේ. මෙතන තියෙන අනිමිත්ත. සිත දකින්න, එන සිත දකින්න, ඇත්ත දකින්න, ඒ සිත මිදෙනවා, ඊගව සිත එනවා, මිදෙනවා, ඊගව සිතෙන් එනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඔතන තමයි අනිමිත්ත සමාධිය. අනිමිත්ත සමාධිය තුල තමයි මේ ටික සේරම පේන්නේ. දැන් ඔබට මේ ටික පැහැදිලි කරන්න මහා තීක්ෂණ නුවණකින් විනිවිද දකිමින් කිඳා බසිමින් සිත හැදෙන හැටි දැකලා ඊගාව සිතත් හැදෙන හැටි දැකලා මේවා කුඩු කරගෙන ඥානයක් සකස් කරගන්න ඕනි. ඒකයි මේ අභිඥාවෙන් දකින්න ගන්න. මේක ඥානයක්, මේක බුද්ධියකට ගන්න බෑ. මේක ප්‍රඥා, මේක ඇවිල්ලා මේක අතිශය සියුම් කාරණයක්. මේක ප්‍රඥාවෙන් දකින්න එකක්. ඇත්තටම මේ ප්‍රඥාව කියන එක අතිශයින් සියුම්. අනිස්වභාවය දකින්න එක. ඥානෙ තියෙන්නේ මීට එහා. ඥානෙ මේකත් එහා. ඒක අපි පොඩ්ඩක් එහාට කතා කරන්න තියෙනවා. ඒක පස්සට ගමු. දැන් මෙතනම අපි මේක වෙන හැටි දකින්න ඕනි. ඒකයි ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයන් කියන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන්නේ. ප්‍රඥාව තමයි මෙතනදී මේකට දකින්න අනිත්‍ය දකින්න ස්වභාවය. සිතේ අනිත්‍ය දකින්න එකයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ ඔය පොත් කියවලා ගන්න දැනුමක් නෙමෙයි. ඒක බුද්ධියක්. ඒක නෙමෙයි. මේ ඇවිල්ලා සිතේ අනිත්‍යම දකින්න එක ප්‍රඥාව. දැන් ඔබ දකින්න ඕනි. දැන් මේ දර්ශනේ මේ දේ දකින්න කෙනා අනිවාර්යයෙන් මැරිලා නෙමෙයි. දැන් මේ මොහොතේම නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට ධර්මයේ දේශනා කරන මේවා පැහැදිලි කරනවා. මේ පැහැදිලි කරනකොටම නිවන් දකිනවා. ඒ කෙනා කියනවා ස්වාමීනි අద్භූතයි ස්වාමීනි, මට අවබෝධ වුණා ස්වාමීනි, කන පිට ගහලා තිබුණු දෙයක් හොඳ පිට හැරුණා වගේ තේරුණා ස්වාමීනි. මෙන්න මේ විදිහට මේක ඇහෙනකොටම ඒ සංඝයා වහන්සේලා මේ සිංහනාද කරනවා. බුදුන් වහන්සේට උදාන වාක්‍ය කියනවා. සතුටු වාක්‍යයක් කියනවා. මට අවබෝධ වුණා ස්වාමීනි කියලා කියන්න ගන්නවා. ඒ අය සෝවාන් වුණා. ඒ මොහොතේම රහත් භාවය ලබනවා. ඒ අවබෝධ ඥාණයෙන් තමයි එක වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන හැමතැනම පෙන්වන්නේ. බුදුන් වහන්සේ ධර්මයේ තමයි දේශනා කරන්නේ. මේක අතරම මේ යුගයේ මහා වාසනාවකට සමහර වෙලාවට මොකක් හරි හේතුවක් ඇති මේ විදිහට අපිටත් කතා කරන්න සියල්ල සකස් වෙලා මේ විදිහට අපේ අවබෝධ ඥානය වැඩිලා අපිට මේ අවබෝධය ලැබෙන්න මහා ශක්තියක් හේතු වෙන්නේ නැති. මේකට විශාල පුණ්‍ය මහිමයක් තියෙන්නේ නැති. කොහොමත් මේ පරම සත්‍ය අපිට අවබෝධ වෙලා තියෙන්නේ. ඒ නිසාමයි අපි ඔබට මේ sannivedanaya දෙන්නේ. ඒ කල්යාණ මිත්‍රකු ලෙසින් අප අවබෝධ කරගත් සියල්ල අප ඔබට ඉදිරිපත් කරනවා. අපේ ශරීර කූඩුව පොළවට කොයි මොහොතේ හෝ පස් වෙන්න පුළුවන්. නමුත් මේක මහා ඥානයක්. මේක අති විශිෂ්ට, මේ දශක ගණනාවකට, සියවස් ගණනාවකට මහා ආන්දෝලනාත්මක ඥානයක් මේ ප්‍රකාශ කරන්නේ. මේක යුග පෙරලියක ප්‍රකාශයක්. මේක අර ජේසුස් වහන්සේ වගේ අපිව ඇනගහලා කුච්චලා කුඩු කරලා මරලා දැම්මත් කමක් නැහැ. ඒ සම්මුති මිනිස්සෙයින් කරන ඒ පුහු පහත් වැඩ අපිට කරාට කමක් නැහැ. අපි විශ්ව ශක්තියට එකතු වෙලායි. පුජ්‍යල භාවයක් තුළ අපිට කතාවක් නැහැ. අපි ඒ ඕන දෙයක් අපි දැන් අත්හැරලා තියෙන්නේ. ඕන දෙයක් ඔයගොල්ලෝ කරන්න. මේ ශරීර කුඩුවට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හැමදේම කරන්න. මේ සත්‍ය අපි කියනවා. මේක ආගමක් නෙමෙයි. මේක ධර්මයක්. මේ ධර්මයේ තමයි ලෝකේ තියෙන පරම ශ්‍රේෂ්ඨ පරම සත්‍ය. සියලු ආගම්වල මුනිවරු මේක දන්නවා. ඔවුන්ගේ මූලයට ගියාම ඔවුන් මේක අවබෝධ කරනවා. නමුත් අවාසනාවකට වල්බිහි වුණු සමාජයක අද වෙනකොට හොයාගන්න නැති තැනකට ඇවිල්ලා වැටිලා. නමුත් මේ යුගයේ ඊටාම යුග පෙරලියක් තියෙන යුගයක්. අපි දන්නා උදාන වාක්‍ය තියෙනවා. අපි දන්නවා මේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඔබ දන්නවා විවිධාකාර ටීකා අටුවා හැම තැනකම සඳහන් වෙනවා. 2500ක් ගිය තැන මේ ධර්මයේ ඉස්මතු වෙනවා කියලා. ඒ යුගයේ අදයි. ඒ යුගයේ අදයි. බුද්ධෝත්පාදෝ
බුද්ධෝත්පාදෝ බුද්ධෝත්පාදෝ. බුදුන් නැවත ඉපදුනා. බුදුන් දැක නිවන් දකිනවා. දැන් මේ ඇසෙන සැවුම බුදුන් දැක නිවන් දකිනවා. ඔබේ සිත තුළ බුදුන් සිටිනවා. බුද්ධ යනු සිතුවිලි මිදුණු තැන බුද්ධ ක්ෂණයයි. බුද්ධක්ෂණයේ එතනයි. බුදුන් සිටින්නේ ඔබේ සිත තුළමයි. කෙනෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, මේ සබාදාමයි. ඔබ නුවණින්ම දකින්න ඕනි මේ ඇසෙන අය මහා පින්වන්තයෝ. ඔබ මහා පුණ්‍යවන්තයි. ඔබ නැවත උපදින්නේ නැහැ. ඔබට නැවත උපතක් නැහැ. ඔබට මරණයකුත් නැහැ. ඔබ සදා අමරණීයයි. ඔබ සුද්ධ ස්වභාවයටම පත් වෙනවා, සුද්ධ ආත්මේ බවට පත් වෙනවා. ඔබට තියෙන්නේ ප්‍රතිපදාව විතරයි දැන් අඩු. සත්‍ය ඥානයේ, ඒ දර්ශනයේ, ලිපිනය, මාවත අපි ඔබට ප්‍රකාශ කළා. දැන් ඔබට ගමනක් තියෙනවා යන්න. ඔබ ප්‍රතිපදාව පුරන්න. ආර්යකාන්ත සීලය රකින්න. ආර්යවරු රකින්න සීලේ මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ගෑනු පිරිමි වයස කිසි දෙයක් අදාළ නැහැ. ඔබේ සිත දකින්න. සිත් පරම්පරාව දකින්න. චතුප්පාච ඥානෙන් දකින්න. දකින්න පරිදිත්ත විඥාන ඥානෙ. පුබ්බේ නිවාසෝ ඥානෙ දකින්න. ආසවක්ඛ්‍යා ඥානෙ දකින්න. ඔබ නිවන් දකිනවා. ඔබ දකින්න මේ සිතට එන හැටි, මේ සිත හැදෙන හැටි, මේ සිතට පෙර මතකේ එන හැටි, ඒ මලුන්ගේ ලෝකයේ වෙන හැටි, ඔබ මලුන්ගේ ලෝකේ ජීවත් වෙන හැටි, පරිඋත් ทาน වෙන හැටි, මේ සිත පෙර මතකයට එන හැටි, පුරාණයට එන හැටි, පුරාණෙන් සිත හට ගන්න හැටි, ඒක අතීත සිතක් වෙන හැටි, කවදාවත් වර්තමානයේ ඉන්න බැරි හැටි, කවදාවත් වර්තමාන සිතක් නැති හැටි, ඔබ දකින්න අනාගත සිතත් එතනට යන හැටි, ඔබ දකින්න මේ ශුන්‍යතාවය තුළ ඔබට හමුවන්නේ ඒ මහා ශුන්‍යතාවේ චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අනිමිත්ත චේතෝ විමුක්තිය, අප්‍රණීත චේතෝ විමුක්තිය. මේ විමුක්තිය කියන්නේ මිදෙනවා කියලා. මොකද්ද මිදෙන්නේ? සිතින් මිදෙනවා. සිතින් මිදුණු තැන ඇත්තේ නිවනයි. ඔබ සියලු දුකින් මිදෙනවා. ඔබට ලෝභය, ද්වේෂය, මෝහය ඇති වෙන්න හේතු නැහැ. ඔබ විතරාගී, විතදේශී, විත මෝහී ස්වභාවයට සිතපත් වෙනවා. මේ නිවන් මඟ අති විශිෂ්ටයි. මේ පරම සත්‍ය මෙයයි. මේ සත්‍ය ඔබ අවබෝධ කරගත යුතුමයි. අතර මේක සතෙකුට තේරෙන්නේ නැහැ. සතෙකුට මේක කරන්නත් බෑ. මේකට මේ මනුස්ස භවයක් ඕනි. බුදුන් වහන්සේ සුගතිය කියන්නේ මනුස්ස ස්වභාවයට, මනුස්ස ආත්මයට. දෙවියන් සුගතිය කියන්නේ මනුස්ස ලෝකෙට කියන්නේ ඔන්න ඕක නිසයි. මේ දිව්‍ය ස්වභාවය තියෙන්නේ මෙතනයි. මේ සිත මිදෙන තැනයි. මෙතනයි මේ ස්වභාව ටික ඔබට දකින්න ලැබෙන්නේ. දැන් ඔබ බලන්න කාටුන් එකක් හදන හැටි. මේ සිතුවිලි මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා, ඊගාව සිත හටගෙන නිරුද්ධ වෙනවා, ඊගාව සිත හටගෙන නිරුද්ධ වෙනවා කියපු කාරණේ ඔබ ගලපන්න පොතක ඔබ දකින්නවානේ. ඔබ පොඩි කාලේ අර පිටු 200ක විතර පොතක් අරගෙන දුවන ළමයෙක් ඇඳගෙන යනවා හැම පිටුවකම. ඊට පස්සේ මේ පිටුවක් පෙරලනවා. ඊගාව පිටුව පෙරලන මේක පිටු ටික වේගෙන් පෙරලනකොට ඔබට ළමයා දුවනෝ පේනවා. මෙන්න මේ විදිහට තමයි සිතක් උපදින්නේ. සිත හටගන්නේ ওই විදිහට. ඒ කියන්නේ දැන් ඔය හැඩතලයේ සංඥාව ඔය කියන දැන් හැඩතලයක් නේ තියෙන්නේ. දැන් එළියෙන් එන්නේ ආලෝකයක්. ආලෝකයේ තියෙනවා හැඩතලයක්. දැන් මේ හැඩතලේ එක දිගට වේගෙන් වැටෙනවා අර පොතේ පිටු පෙරලෙනවා වගේ. දැන් ඇතුලෙන් ඊට පස්සේ අර ළමයා දුවනෝ පේන්න ගන්නවා. අර වීඩියෝ එක වගේ. දැන් කාටුන් එක වීඩියෝ එකක් වෙනවනේ. කාටුන් එකේ දුවන ළමයි දුවන ඔක්කොම චිත්‍රනේ අඳින්නේ. චිත්‍ර ඇඳලානේ අර තිර ටික සේරම ටක් ගාලා දාගෙන යනවනේ. ඒතකොට ටක් ගාලා දුවනවා පේනවනේ ළමයා. මේ විදිහට තමයි සිත හැදිලා තියෙන්නේ. සිත ඇතුලේ අර රූප කලාප ටික ටක් ටක් ගාලා වැටිගෙන යනවා. ක්ෂණයක් ගානේ චිත්තක්ෂණ 17ක් යනකොට එක සිතක් උපදිනවා. දැන් මේක කතාව කියන්නේ චිත්ත වීති.
එකම කතාව කියන්නේ කාටුන් එක හැදෙන විදිහම තමයි. ඊට පස්සේ මේ හැඩතලේ මේ විදිහට එනකොට ඒ හැඩතලයට ටක් ගාලා සිතින් එනවා අර ගැට ගහපු නාමේ. ඊට පස්සේ ටක් ගාලා කියනවා අන්න මේකයි කියලා. අන්න පොත කියන සිත ඇත වුණා. පොත කියන්නේ සම්මුති නාමයක්. ඒක පෙරමතකයෙන් එන්නේ. හැබැයි මේ හැඩතලේ අර විදිහට තමයි කඩාගෙන එන්නේ. ඒ විදිහටම තමයි ඊට පස්සේ බිත්තිය කියන එක එන්නේ. ඒ විදිහටම තමයි මල කියන එක එන්නේ. ඒ විදිහටම තමයි පුටුව කියන එක එන්නේ. ඇත්තටම ওই පුටුව කියන එක විතරයි තියෙන්නේ. මෙතන වෙන පුජ්‍යලෙක් නැහැ. එළිය පුටුව තියෙනවා පුටුව තමයි තියෙන්නේ එච්චරයි. පුටුව කියන දැකීම පමණයි සිත කියන්නේ. මල කියන දැකීම පමණයි සිත කියන්නේ. දැන් මෙතන පොත දකින්න, බිත්තිය දකින්න, මල දකින්න, ඊට පස්සේ පුටුව දකින්න. අද ඔය සිත් පරම්පරාව. දැන් මේ සිත හටගෙන නිරුද්ධ වෙනකොට මුකුත් ඊගාව සිතට යන්නේ නැහැ. මේක සම්පූර්ණ මෙතන ඉවරයි. මේ පොත කියන සිත. එතකොට අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. දැන් මේ සිත රූපේ හැඩතලේ පොතක එකක්. ඒක බිත්තියේ තියෙන රූප හැඩතල නෙමෙයි. ඒක නිසා මේක සම්පූර්ණ මෙතනම ඉවරයි. එතකොට මේ ලෝකේ කියන්නේ මේ පොත කියන එක ලෝකේ. ස්කන්ධාන පාති බව ආතන පටිලබ අයං උච්චතිනේ. ಜಾති. එතකොට ලෝකේ කියන්නේ චිත්තේන නියති ලෝකේ. සලායතන ලෝකෝ. ඒ කියන්නේ මෙතන හැදෙන මේ පොත කියන එකමයි ලෝකේ කියන්නේ. ඊට පස්සේ ඔබ බිත්තිය දකින්නවානේ. අතන බිත්තිය දකින්නට ඒක මේ සිත නෙමෙයි. ඒක අනිත් ඊගාව සිත. දැන් මේක අතීතයට යනවා අරක අනාගත සිතට එනවා. දැන් ඒකත් අතීතයේ සිතක් වෙනවා හට ගන්නකොටම. එතකොට ඒකත් එතන ලෝකේ. ওই ලෝකේ ඇති වෙනවා හැම මොහොතෙම ලෝකේ නැති වෙනවා. ලෝකේ ක්ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වෙනවා. පවතින ලෝකයක් නැහැ. අපි S2 දැන් ඔබ S2 පියා ගන්නකො. දැන් S2 පියාගත්තාම දැන් ලෝකේ තියනවද? දැන් ලෝකේ නැහැනේ. දැන් S2 අරින්න දැන් S2 ඇරියම් ලෝකේ තියෙනවා. ආ S2 වැහුවා ලෝකේ නැහැ. එතකොට මෙන්න මේ වගේ මේ පොත, බිත්තිය, මල, පුටුව මෙහෙම මේ සිත හැම දැන් ඔබ එදිනෙදා කටයුතු කරනකොට සතර ඉරියව්වේ එන හැම සිතක්ම මේ විදිහට බලන්න ඕනේ. එතකොට ඔබට හැම ඒ ලෝකයේ හැම මොහොතෙම ඇති වෙන නැති වෙන ලෝකයක ඔබ ඉන්නේ. ඔබ පවතින ලෝකයක් ඔබට නැහැ. ලෝකේ හැදෙන්නේ අනිත් එක එළියේ නෙමෙයි. ලෝකේ හැදෙන්නේ අපි සිත ඇතුලේ. හිතින් තමයි හිතන්නේ දරුවෝ ඉන්නවා, ළමා ඉන්නවා, ගෙවල් තියෙනවා, ගස් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා. ඕවා හිතේනේ තියෙන්නේ. දැන් මරනකොට එකක්වත් ගෙනියන්න බෑ. දැන් ඔබ අන්ධයෙක් කියලා හිතන්න. දැන් ඔබට පේන්නේ නැහැනේ මොකද? ඒම ලෝකයක් ඔබට නැහැනේ. දැන් ඔබ හිතන්නේ ඔබ බීරෙක් කියලා. දැන් ඔබට සද්ද ඇහෙන්නේ නැහැනේ. දැන් ඔබට එහෙම ලෝකයක් නැහැනේ. දැන් ඔබ අන්ධයෙක් නම් ඔබට ඔය මුකුත් පේන්නේ නැහැ කියන්නේ ඔබට එහෙම දෙයක් නැහැනේ. හොඳට එතන තව ටිකක් හිතන්න. දැන් ඔබ ආයි හිතන්න ඔබ අන්ධයෙක් කියලා. දැන් ඔබට මොනවද පේනවද? දැන් උපතින්ම ඔබ අන්ධයෙක් කියලා හිතන්න. ඔබ දන්නවද ඉර පායනවා කියලා? දැන් ඔබ හිතන්න දැන් ඔබ අන්ධයෙක් වෙලා ඉපදුනා. දැන් හෙට ඔබ මැරෙනවා. දැන් වයසට ගිහලා හෙට මැරෙනවා කියලා හිතන්න. දැන් ඔබ මැරණකම්ම දන්නවද ඉරක් තිබ්බා කියලා ලෝකේ? නෑනේ. ඒතකොට ලෝකේ කවදාවත් ඔබට ඉරක් පායන්නේ නැහැ. හදක් පායන්නේ නැහැ. ඔබේ ලෝකේ ওই පාට ඒවා එකක්වත් නැහැ. දැන් ඔබ අන්ධයෙක්ගේ ලෝකේ. දැන් මේ එතකොට මේ ලෝකේ තියෙන්නේ දැන් ඇහැ තිබ්බොත් ඔය ලෝකේ තියෙන්නේ. දැන් එතකොට ලෝකේ තියෙන එළිය නෙමෙයිනේ ඔබගේ ඇහැ ඇතුලේ. දැන් ලෝකේ තියෙන ඇහෙන් ප්‍රසාදේ වුණුත් ලෝකයක් එන්නේ. දැන් ඇහැ කියන්නේ අපි ගත්තා ඔබ දන්නවා මේ ඇහැ කියන එක කණ්ණාඩියක්. ඇහැ කියන්නේ ඡායාවක්. ප්‍රතිබිම්බයක්. දැන් ඉර එළියට කණ්ණාඩියක් ඇල්ලුවාම මොකද වෙන්නේ? ඒක දිලිසෙනවා. මේ ඇහැ කාචයක් ඇත්තටම ආලෝකයට දිලිසෙනවා. හැබැයි ඔබ කණ්ණාඩිය බලන්න දැන් අල්ලගෙන පොඩ්ඩක් ඔබට එළියේ තියෙන ගස් කොළන් සේරම එතකොට ඔය කණ්ණාඩියෙන් පේනවනේ. දැන් සමහරලාට දැන් අපි දකිනවා කණ්ණාඩියෙන් අපි ඔය ජනේලයෙන් එහෙම බලනකොට එහා පැත්තේ ඔක්කොම මේ පැත්තට පේනවා. අපි දැන් ඇත්තටම අපේ ඇහැට කෙලින් පේන්නේ නැහැ. ඒ වුණාට කණ්ණාඩියෙන් පේනවා. එතකොට මේ කණ්ණාඩිය තමයි අපේ ඇහැ. ප්‍රසාදේ. කණ්ණාඩිය තමයි අපේ ඇහැ. අපේ ඇහැ කණ්ණාඩිය. ඒ කණ්ණාඩිය වැටෙනව තමයි පේන්නේ. එතකොට අපේ ඇහැ ප්‍රතිබිම්බයක් පේන්නේ. දැන් අපේ ඇහැ කණ්ණාඩියක් නම් අපි බාහිර ලෝකේ දන්නේ නැත්නම් අපි හිතමු දැන් කළු පාට දැන් බාහිර ලෝකෙට යන්නේ අපි දන්නේ අපේ ඇහැට වැටෙන ඒවා විතරයිනේ.
කොහොමද මේ මනසට බාහිරට යන්න බෑනේ. කොච්චර තිබහා වුණත් හිතට වතුර බොන්න බෑනේ. ඒ වගේ ඔබ දැන් බාහිර ලෝකෙට කොහොමත් යන්න බෑනේ හිතට. හිත කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ. එතකොට ඔබ හිතන්න දැන් ඔන්න ඔබේ කණ්ණාඩියට වෙන්නේ විතරයි දන්නේ. දැන් කණ්ණාඩියට එනවා තමයි ඔබ දන්නේ. ඔබ අසුරු කරන්නේ කණ්ණාඩිය. ඔබ අසුරු කරන්නේ එලියක් නෙමෙයි. ඒකට හේතුව ඔබ හොඳට ගත්තොත් අන්ධයාව තේරෙනවා. අන්ධයා කියන්නේ අන්ධයාට ඇහැ නැහැ, කණ්ණාඩිය නැහැ. කණ්ණාඩියට වැටෙනේවා විතරයි අපි දන්නේ. අපි කණ්ණාඩියට එහා ඒවා දන්නේ නැහැ. අර ඇහැ නැති වෙච්ච ගමන් කණ්ණාඩිය නැහැ. දැන් ඒ කියන්නේ එළිය ඉර පායන්නේ නැද්ද? නෑ එළිය ඉර පායනවා. එතකොට අන්ධයයි. ඒ කියන්නේ කණ්ණාඩිය නැහැ. කණ්ණාඩිය තිබ්බොත් තමයි ඒකේ වැටෙනේවා පේනවා. මෙන්න මේක තමයි ප්‍රසාදය කියන්නේ. මේක ඊටාම ගැඹුරුයි. මේකයි ස්පර්ශය කියන්නේ. පස්ස පච්චා කියන්නේ ඔතන. තින්නම් සංගති පස්සෝ. ඒ කියන්නේ ආලෝකයක් ගසත් නිසා හටගත්ත සෙවණැල්ල තමයි මේ තින්නම් තුන කියන්නේ. ඇසත් ආලෝකයක් ගසත් ආලෝකයක් පොළවත් නිසා හටගත්ත සෙවණැල්ල තමයි ස්පර්ශයෙන් දෙන්නේ. තින්නම් සංගති ස්පර්ශෝ. තින්නම් සංගති පස්සෝ. තේතන්ට ගන්නවා අදිවචන පස්ස, පටික පස්ස, අදිවචන පස්සයක් කියලා. ඒ කියන්නේ පටික කියන්නේ එන්නේ එළියෙන් හැඩතලයක්, කිරණයක්. අදිවචන කියන්නේ ඇතුළට එන්නේ වේදනා සංඥා සංකාර. ඒවට තමයි අදිවචන කියන්නේ. ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් ඇති වෙයි කියන්නේ. පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියලා ස්පර්ශය කැඩියොතනින්. දැන් ඊටාම ගැඹුරුයි ඔය කියන කාරණේ. කාටවත් තේරෙන එකක් නැහැ. හැබැයි දවසක තේරුනොත් ඔක තමයි ඇත්ත. ලෝකේ හැදෙන්නේ එළියේ නෙමෙයි. ලෝකේ හැදෙන්නේ අපේම ප්‍රසාදේ. හේතු තියෙනකොට හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. දැන් ඔබට මේ ගැඹුරුම තැන අපි පෙන්නුවේ අනිදස්සන විඥානය හැදෙන තැන. මෙතනදී දෙයක් අනිදස්සන විඥානය තුල මේ කණ්ණාඩියට එන තැන ඒ කණ්ණාඩිය තුල තියෙනවද දැන් ඔය ඉර හඳේව මේවා සේරම කණ්ණාඩිය තියෙනවද? කණ්ණාඩිය තමයි උනට අපි දන්නේ. ඉතින් කණ්ණාඩිය ඉරක් තියෙනවද? හඳක් තියෙනවද? කණ්ණාඩියට වැටෙනේවනේ දැන් ප්‍රසාදය කියන්නේ. ඒ කණ්ණාඩියේ ඉතින් මේ කියන සම්මුති ඔක්කොම මේ ඉපදෙනවා, මැරෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, මේකේ මේ තව මේවා තියෙනවා, අරවා තියෙනවා ඔක්කොම කියන්නේ කොහෙන්ද? ඔය ප්‍රසාදයේ කණ්ණාඩියෙන්. අපි කණ්ණාඩියක්නේ බලාගෙන ඉන්නේ. අපිට ලෝකයක් පේන්නේ නැහැ. අපි කණ්ණාඩිය අනුව හිතන්නේ. අපි කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නේ. අපේ ඇස කියන්නේ කණ්ණාඩියක්. කණ්ණාඩියට වැටෙන දේ අපි දන්නේ. තව උදාහරණයක් අපි ගමු. දැන් මේ ඇහැ කියන එක ඔබ හිතන්න ඔබ දානවා පාට කණ්ණාඩියක්. රතු පාට කණ්ණාඩියක් දානවා. එතකොට ඔබට ලෝකෙ පේන්නේ කොහොමද? එළිය පේන්නේ. රතු පාට ඉන්නේ. ඇත්තටම එළිය රතු පාට ලෝකයක් තියනවද? නමුත් ඔබ හැමදාම ඉපදිච්ච දවසේ ඉඳන් දාගෙන ඉන්නේ රතු පාට කණ්ණාඩියක් න ะ. ඔබ හැමදාම ඉන්නේ රතු පාට ලෝකෙක. ඔන්න ඕක තමයි අපේ ඇහැ ගැන විතරයි අපි දන්නේ කියන්නේ. කෙනාට ඔය පේන එක වෙනස්. කෙනෙකුට පේනවා ඇත්තටම ලොකුවට. අපි එක මේ මෑතකදී අපි කෙනෙක්ව එක්කන් ගියා වෛද්‍යවරයෙක් ගාවට. එයාට කණ්ණාඩියක් ගන්න. ඊට පස්සේ වෛද්‍යවරයා කියනවා මෙයාගේ ඇහි කාචේ ලොකුයි කියලා. මෙයාට සේරම පේන්නේ ලොකුවට කියලා. ඇත්තටම ඒ වෙනකන් කවුරුත් දන්නේ නැහැ එයාට පේන්නේ ලොකුවට අපිට පේන්නේ පොඩියට කියලා. එයා දන්නෙත් නැහැ එයාට පේන්නේ ලොකුවට කියලා. ඇයි එයා ඉපදිච්ච දවස් ඉඳන් එහෙමයි දකින්නේ. ඕක තමයි සත්තුන්ටත් වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා වර්ණන්දතාවයේ තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට පේන්නේ නැහැ රතු පාට සමහරට පේන්නේ නැහැ. මුළු ලෝකෙම එයා පේන්නේ අර අනිත් පාට වලින් අඩු වැඩි වෙලා. නමුත් මිනිස්සු කතා කරනවා. එයා දන්නේ නැහැ. එයා හිතනවා රතු කියන්නේ යාට පෙනිච්ච එකයි කියලා. මොකද අර ඉපදිච්ච දවසේ ඉඳන් සංඥාව දැම්මේ අර හැඩතලයට. ඒකට තමයි මිනිස්සු රතු කියුවේ. දැන් එයාත් හිතනවා රතු කියන්නේ ඒ හැඩතලයට එක. නමුත් එයාට කවදාවත් රතු පාට පෙයිලා නැහැ. එයා ඒක දන්නෙත් නැහැ. එයාට දැනගන්න විදියකුත් නැහැ. මොකද එයාගේ ඇහැට රතු පාට පේන්නේ නැහැ. මෙන්න මේ වගේ නිල් පාට පේන්නේ නැහැ සමහර අයට. ඒගොල්ලෝ ජීවිතේ ඉපදිච්ච දවසල කවදාවත් නිල් පාට දැකලා නැහැ. නමුත් ඒගොල්ලෝ අර හැඩතල වලට අර නමම කියනවා. ඒගොල්ලෝ කවදාවත් නිලක් දැකලා නැහැ. ඒගොල්ලෝ වෙනින් ලෝකයක ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලෝ කියන්නේ ඇහුවාම නිල් කියන්නේ අරකට. එයාගේ හැඩතල එනවා වෙනින් පාටක්.
ඒකට තමයි එයා පොඩි කාලේ ඉඳන් අර මොන්ඩිසෝරි යන කාලේ නිල් පාට කියලා එයාට කිව්වේ අර හැඩතලෙට. එයා ඒක නිසා හිතන් ඉන්නවා ඒක නිල් කියලා. නමුත් එයා දකින්නේ නිල් පාට නෙමෙයි. යාර නිල් පාට පේන්නේ නැහැ. මේ වෛද්‍යවරුන්ගේ මේ විමර්ශන වලින් දර්ශන වලින් දර්ශක වලින් ගන්න ඒවා. දැන් ඒවා මේ ලෝකේ ඇත්තටම මේ පේන්නේ අපිට එළිය නෙමෙයි. අපිට පේන්නේ අපේ ඇහැ තියෙන ප්‍රසාදේ. කණ්ණාඩිය දිලිසෙන එක. අපි දන්නේ අපේ ඇහෙන් එළිය ගැන අපි දන්නේ අපි දන්නේ අපේ ඇහැ ගැන විතරයි. අපි දන්නේ අපේ කන ගැන විතරයි. සද්දෙත් එහෙමයි. අපි දන්නේ අපේ ඔය තියෙන ඔක්කොම ගන්ධ සුවඳ ඔක්කොම අපේ තියෙන ওই ටික තමයි අපි ඉන් එහා ඒව දන්නේ නැහැ. දැන් මේ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා. මේ ලෝකේ බොරුවක් කියන එක. අපි හදාගත්ත ලෝකේ ඇත්තක්ද? අපිට මේ හිතට මැවෙන ලෝකේ ඇත්තක්ද? සිතුවිලි ලෝකේ ඊටත් ඒ වගේම කතාවක් තියෙනවා. ඒක අපි පස්සේ තව ටිකක් මේක දැන් අද දැන් වෙලාව දැන් අපි මෙතනින් අවසන් කරන්න ඕනි කමක් තියෙනවා. තව මේක ගැඹුරට යන්න ඕනි තරක්. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය පැත්තට තව ටිකක් යන්න ඕනි. දැන් ආයතන වල තමයි මේ විඤ්ඤාණය දැන් මේ හැඩතලේ දැනෙන එක. ඊට පස්සේ මේක මානසිකාර වෙන්නේ ඒ අනුවයි. ඒ අනුවයි සම්මුතිය රැදෙන්නේ. එතනයි විඤ්ඤාණය මනෝවිඤ්ඤාණය තුලයි අනිදර්ශන විඤ්ඤාණය හැදෙන්නේ. ඉතින් ඒක ටිකක් ගැඹුරු ඊටත් වැඩිය ගැඹුරු. ඒක දැන් කතා කරන්න යනකොට ඔබගේ දැන් මේ දක්වා ඔබ අසාගෙන ආපු ඒ කාරණා ඔබ විසින් ධර්මයේ තුල ඔය විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ශ්‍රවණය කිරීම තුල මේ ලෝකේ පරම සත්‍ය හොයන කෙනෙකුට හම්බ වෙනවා. හැබැයි එයා හොයන්න ඕනි ලෝකේ ඇත්ත මොකද්ද කියලාම විතරයි. ලෝකේ ඇත්ත මොකද්ද කියලා හොයනවා. එයා නිවනවත් මොකක්වත් නෙමෙයි හොයන්න ඕනේ. එයා මේ දිව්‍ය ලෝකයක්වත් නිවනක්වත් මොකක්වත් දෙවිය කෙනෙක්වත් මොකක්වත් ඒව මොකක්වත් නෙමෙයි හොයන්න ඕනේ. හැම මිනිස්සෙකුටම යුතුයකමක් තියෙනවා. මොකද්ද? ලෝකේ ඇත්ත මොකද්ද කියලා හොයන එක. ඇත්ත හොයන එක්කෙනාට තමයි ධර්මය හම්බ වෙන්නේ. එතකම මොකක් හරි දෘෂ්ටියක මායාවක කවුරු හරි කියපු එකකට කොටු කරලා ඉර කරලා මෝහණය කරලා තියන් ඉන්නවා ඉපදිස් දවසේ තමයි මේව එකක් තියෙනවා කියලා. ඒව මොකක්වත් අදහන්න යන්න එපා. විශ්වාස කරන්න යන්න එපා. ඔබ ප්‍රත්‍යක්ෂතාවයට විතරක් එන්න. ඔබ මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නෙත් නැහැනේ. ඔබට දැන් වෙන දේ ඔබට පේනවනේ. අන්න එතනට එන්න. ඔබට දකින ප්‍රත්‍යක්ෂතාවයට මෙන්න. ඔබ අත්විඳින ඇත්තට මුහුණ දෙන්න. බොරු වලට යන්න එපා. මායාව වලට බොරු වලට රැවටෙන්න එපා. ඔබ එතකොට ඉන්නේ අන්ධෙක් වගේ. ඔබව අන්ධ කරනවා මිනිස්සු ඇවිල්ලා. එක එක ඒවා කියනවා. අර පුංචි ළමයාට ලොකු අය දාපු විදිහට තමයි දාන්නේ. ඔක්කොම දාන්නේ ওই තියෙන සම්මුතිය ඒවා. ඒවා එකක්වත් ඇත්ත නෙමෙයි. ඇත්ත නම් ඔබට දැනෙන ප්‍රත්‍යක්ෂතාවයේ තුල තියෙන දේ විතරමයි. එච්චරමයි මේ ලෝකේ පරම සත්‍යෙට තියෙන්නේ. පරම සත්‍යෙට මේ සියල්ලම අවබෝධ වෙනවා. හැබැයි ඔහු පරම සත්‍යෙම දකින්න ඕනි. ඒ කියන්නේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා හොයන කෙනෙකුට ලෝකේ ඇත්ත හම්බ වෙනවා. අන්න ඔහු ඇත්ත තුල ජීවත් වෙනවා. අන්න ඇත්තට ඉඳලා ඇත්තට යන කෙනෙක්. එයාව රැවටෙන්නේ නැහැ කවදාද? එයා කිසිම දෙයකට අඬන්නේ නැහැ. අපි එහෙම දැකලා නැහැ. ඒකට අඬන්න හේතු නැහැ. මේ ලෝකේ ඔක්කොම බොරුවක් කියලාට පේන්න ගන්නවා. බොරුවට ඇයි අඬන්නේ? දැන් කවුරු හරි මැජික් එකක් පෙන්නනවා. දැන් මැජික් එක බොරුවන්නේ. ඕකට අය මිනිස්සු hina වෙන්නේ. අය මිනිස්සු සතුටු වෙන්නේ. මැජික් එක රැවටිලා. දැන් ටීවී එකේ කතාවක් යනවා. අයියෝ ඔබ අඬන්නේ. ටීවී එකේ මිනිස්සු නැහැනේ. ඔබ අඬන්නේ ඔබ හිතේ ලෝකයක් හදාගෙන අඬනවා. ඔබ හිතේ හිතාගෙන ඉන්නවා අර මේකක් තියෙනවා අර මේකක් තියෙනවා අන්න අරයා හොඳ කෙනෙක් අන්න යාව මැරුණා දැන් පව් මං අඬනවා. ඔබ හිතින් හදාගත්ත ලෝකවල ඔබ හැමදාම ජීවත් වෙන්නේ. ඒකයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. එහෙනම් දුක තියෙන්නේ එළියේද? නෑ දුක තියෙන්නේ ඔබේ හිතේමයි. දැන් ඒතකොට දුකින් මිදෙන මග තියෙන්නේ එළියේද? නෑ දුකින් මිදෙන මග තියෙන්නේත් ඔබේ හිතේමයි. දැන් සිතින් මිදුණු තැනයි දුකින් මිදෙන තැන වෙන්නේ. එහෙමනම් බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ මේ ඉරත් හඳක් මුකුත් නැහැ කියලා කිව්වේ දැන් ඔබ දන්නව ඇයි කියලා. ඔබට පේන්නේ ඔබේ ඇහැ නම් ඔබට පේන්නේ ඔබේ ඇහි පේන ප්‍රතිබිම්බේ නම් ඒකේ එළියේ තියෙන ඉරක් හඳක් පේන්නේ නැහැ. අන්ධයාට ඉරක් හඳක් එහෙනම් පේන්න ඕනේ. ඇයි එළිය ඉරක් හඳක් තියෙනවා අන්ධයාට පේන්නේ නැපයි. ඉර හඳ තියෙන්නේ අපේ සිතේ මැවෙන ඉර හඳයි අපි දකින්නේ. ඒක ඉර හඳ කියන්නේ සිතේ සිතුවිලි වලින්මයි. මේ ලෝකේ ජනගහනේ ඉන්නේ කෝටි 800 කෝටි 800ම හිතන්නේ ඔහොමයි. මායාවට රැවටිලා ඉන්නේ. බුදුන් වහන්සේ ඒකයි කියන්නේ මහණෙනි මහ පොළොවේ පස් වගේ මිනිස්සු හිටියට මේක තේරෙන්නේ නැහැ. නියපොත්තට ගත්ත පස් වගේ බොහොම ටික දෙනෙක් මේක අවබෝධ කරනවා. අන්න ඒ අය සදා අමරණීයත්වයටපත් වෙනවා. ඒ කියන්නේ එයාට මරණයක් නැහැ.
අමරණීයයි. ජරා මරණ මුකුත් නැහැ. ඒ අය අමරණීයයි. එයාට මරණයක් කවදාවත් වෙන්නේ මේ මොහොතේ මේ ෂනේ මේ සිත මාරු වෙන එක විතරයි වෙන්නේ. වෙන මරණයක් උපතියක් ජීවිතයක් කතාවක් නැහැ. අන්න බුදුන් වහන්සේ කියන අතිබික්කවේ තදායතන යත්ත නේව පටවින ආපෝ න තේජෝ න වායු න ආකාසං යතන න විඥානං යතන න අකිඤ්ඤං යතන න සංඥා න සංඥා යතන න ආයන් ලෝකෝ මෙලොවක් නැහැ න පරලෝකෝ පරලොවක් නැහැ නෝ උභෝ චන්දිම සූර්යෝ සඳක් හිරු මුකුත් නැහැ. తත්‍ර පාහම් භික්ඛවේ මහණෙනි මම මෙහෙ එනවා කියන එකක් නැහැ කියනවා. తත්‍ර පාහම් භික්ඛවේ මෙහි ඒමක් නැහැ. න අගතින් වදාමි. ඒමක් නැහැ මහණෙනි මම එහිත් නැහැ කියනවා. ඔය තියෙන ලෝකෙත් නැහැ කියනවා. න ගතින් න තිතින් යාමක් නැහැ සිටීමක් නැහැ චුත වීමක් නැහැ න චුතින් න උප්පත්තින් ඉපදීමක් නැහැ අපපතිත්තං ප්‍රතිෂ්ඨාවක් නැහැ අපවත්තම් පැවැත්මක් නැහැ අනාරම්මන අරමුණක් නැහැ මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති මෙයයි මහණෙනි දුකෙන් මිදුණු තැන කියලා පෙන්නනවා. ඔය පෙන්නන්නේ ඔය ඇස නැමැති ආයතනේ මිදුණු තැන ලෝකෙන් මිදෙන තැන. සලායතන ලෝකෝ කියන්නේ සලායතන කියන්නේ ආයතන ටික ඇස කන දිව නාසය. ඇස කන දිව නාසයෙන් තමයි අපි මේ ලෝකේ ඔක්කොම ආයතන හදාගන්නේ. ඒක විතරයි ලෝකයක් කියන්නේ. ඒකෙන් මිදෙනවා නම් කෙනෙක් මේ ඇහෙන් මිදෙනොත් එයා ලෝකෙන්ම මිදෙනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ ඒකයි. නිවන් දකින්නේ මේ ඇස අවබෝධ වෙනවා. මේ ආයතන හය අවබෝධ වුණොත් ලෝකයක් නැති වෙනවා. ලෝකෙමම මිදෙනවා. සිත හැදෙන්නේ කොහොමද කියලා හැබැයි අවබෝධ කරගන්න නැතුව මේ එකක්වත් අවබෝධ වෙන්නේ නැහැ. මේ නිසා මේ දැන් මේ ඇසට එන දේනේ අපි සිතක් කියන්නේ. සිතක් කියලා වෙන දෙයක් නැහැනේ. දැන් ඇසට මොකක් හරි පේනවා. දැන් එළිය පුටුවක් තියෙනවා. දැන් පුටුව කියන එක විතරයි තියෙන්නේ. මෙහෙ කෙනයි එහෙ කෙනයි නැහැ. ඔබට පේන පුටුව නෑ එච්චරයි. දැන් ඔබ හිතන්න ඔබ දැන් අපි අර හැමදාම කියනවානේ ඔබ මේ ලෝකේ කිසිම කෙනෙක් නැති තැනක ඉපදිනවා. අභ්‍යවකාශයේ උපදිනවා කියන්නේ කිසිම කෙනෙක් නැහැ. ඉරක් හඳක් ගහක් කොළක් මුකුත් නැහැ. හිස් තැනක ඔබ ඉපදෙනවා. සබාධමයක් මුකුත් නැහැ. දැන් ඔබ මොනවද දැන් ඉපදුනහම කරන්නේ? දැන් ඔබ කතා කරන්නේ මොනවද? දැන් මුකුත් නැහැනේ. කතා කරන්න දෙයක් නැහැනේ. ඔබ ඉස්සරහා යමක් නැති වුණොත් ඔබට සිතක් නැහැ. ඔබේ සිත එතකොට නැති වෙනවා. ඔබ ඉස්සරහා හතුරෙක් හරි මිතුරෙක් හරි මොකෙක් හරි ඉන්න ඕනි ඒ තමයි ඔබ. ඔබමයි බාහිරේ තියෙන ප්‍රතිබිම්බයක්. ඒකයි අපි කිව්වේ කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බයයි සිත කියන්නේ. එහෙමනම් බාහිරේ තියෙන දේ තමන් කියන්නේ. දැන් තමන්ව රැක ගන්න ඕන නම් හරියටම තමන්ව රැක ගන්න ඕන නම් තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනාව රකින්න ඕනි. තමන්ගේ එළියේ තියෙන අර බාහිර ඒවායි රකින්න ඕනි. තමන්ව නෙමෙයි. තමන්ගේ ඉස්සරහා හතුරෙක් හරි මිතුරෙක් කරන ඒ තමයි තමන්. අර කෙනෙක් මැරෙන මොහොතේ ඒ මැරෙන කෙනා වෙඩි තියනවා. වැරදිලා තමයි වෙඩි තියන්නේ. මේ ඉන්දියාවේ පොඩි කතාවක් මේක පොතක ලියපු කතාවක්. මේ සුද්දෙක් ඒ ඉන්දියාව පාලනය කරපු ඒ සුද්දා වෙඩි තියනවා ඉන්දියානු ජාතිකයෙකුට. ඒ වෙඩිල්ල එයා තියපු එක්කනට නෙමෙයි වදින්නේ වෙන කෙනෙකුට. ඒක හරියට මට මේ කතාව දැන් මතකයේ තියෙන තරමට කියන්නේ. ඔහු වැටෙනවා. ඊට පස්සේ මොහු ගිහිල්ලා අහනවා. සුද්දා අහනවා ඔහුගෙන් ඔබ කවුද කියලා. ඊට පස්සේ ඒ වැටිච්ච මුනිවරයා කියනවා මම ඔබයි කියලා. මම ඔබෙන් පිට කෙනෙක් නෙමෙයි කියලා. මේ කියන්නේ ඔය කතාව. අපි හැමතිස්සෙම අනිත් කෙනාමයි. අපි කතා කරන්නේ හැමතිස්සෙම එලියක් ගැනයි. සබාධමයක් නැත්තම් එළිය ගහක් කොළක් මුකුත් නැත්තම් එළිය මුකුත්ම නැත්තම් ගෙයක් දොරක් මිනිහෙක් කවුරුත් නැත්තම් හිස් තැනක ඉපදුනොත් ඔබට හිතක් නැහැ. හිතක් තියෙන්නේ එළියක් තිබ්බොත්. එළියේ ප්‍රතිබිම්බයක් තමයි අනිත් පැත්තට ඡායාව තමයි මේ පැත්තේ හිත කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන එකම එකයි මොකද්ද? සබාධමයි. කවදාවත් ඔබට බෑ එකෙන් අයින්ට වෙන්න. ඔබ සබාධමේ කොටසක් විතරයි. ඔය සිතම සබාධමයි. මේක පරම සත්‍ය හොයන කෙනාට මේ සත්‍ය අවබෝධ වුණාම
ගොඩාක් දේවල් පේන්න ගන්නවා. මේ ලෝකේ තියෙන සත්‍ය විතරයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ කියනවා මගේ ගුරුවරයා වෙන්නේ ධර්මයයි. ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ විනා මහණෙනි මවෙක්ද පියෙක්ද නැත. ඔය මහා ගැඹීර කතාවක් නේ. දැන් අපි හැමෝම අපිට ඉන්න ලොකුම කෙනා අම්මයි තාත්තයි. බුදුන් වහන්සේ කියනවා ධර්මයේ තමයි තියෙන්නේ අම්මයි තාත්තයිත් බොරුවක් කියලා. මේ ලෝකේ ධර්මතාවයට එහෙම ඒගොල්ලොත් යටයි. අම්මට බෑ ඔබේ ඇස් අරින්න. අම්මට බෑ ඔබ අන්ධ වුණාම නැති කරන්න. දැන් මේ කොරෝනා හොඳ කරන්න පුළුවන්ද කාටවත්? බෑ. නමුත් ධර්මයේ තුල ඔයකක් තියෙනවා. මේ ලෝකේ තියෙන ධර්මයේ විතරයි කිව්වම ඒකත් විතරයි තියෙන්නේ. ධම්මං විනා නත්ති පිතාච මාතා කියන්නේ ඒකයි. ඔය ධර්මයේම විතරයි ලෝකේ තියෙන්නේ. ධර්මයේම විතරයි ලෝකේ තියෙන්නේ. ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ ඊගාවට කියන්නේ. ධර්මයේ දකින්නා බුදුන් දකිනවා. ධර්මයේ දකින්න කෙනා කියන්නේ සබහා දහම මේ ධර්මතාවයේ අවබෝධ කරන කෙනා බුදුන් දකිනවා. බුදුන් දකිනවා කියන්නේ මේ මැරලා ගිහින් උපදින එක නෙමෙයි. මේ බුදුන් මේ මොහොතේත් ඔබේ සිතමයි. වෙන දෙයක් නෙමෙයි. ඔබේ සිතුවිලි වලින් මිදුණු තැන බුදුන් තියෙන්නේ. බුද්ධක්ෂණේ තියෙන්නේ. බුද්ධ තියෙන එතන. හැම කෙනෙක් ගාම බුදුන් ඉන්නවා. බුද්ධ කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. බුද්ධ කියන්නේ ආත්මීය සිත මිදුණු තැන බුද්ධ. ඒ අමරණීයත්වයේ ඒ ආර්ය භූමිය බුදුවරුන්ගේ කියන්නේ ඒක මේක ඇවිල්ලා බුද්ධ කියලා දැන් කෙනෙක්ට ගැට ගාලානේ තියෙන්නේ. බුද්ධ කියවු ගාම හිතන්නේ මේ කෙනෙක් කියලා. කෙනෙක් නෙමෙයි සබහාදහම. සබහාදහමෙනුත් එහා ගිය කතාවක් තමයි මේ බුද්ධක්ෂණේ බුද්ධ මේ අවදිය කියන තැන තියෙන්නේ. මේකේ තවත් ගැඹුරට අපිට පැහැදිලි කරන්න තියෙනවා. මේකේ තවත් ටිකක් තියෙනවා ඔබට කියන්න. ඒ අවසාන මොහොත කියවෙන කම්ම අපි ඔබට යමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඇත්තටම දැන් බොහෝ දේ ඔබට අපි පවසලා තියෙනවා. ඉතින් අවසාන මොහොතේ අපට ඔබට පවසන්න තියෙන දේවල් මේ මුළු අපි මේ අහන මේ සමාජ සම්මුතිය තුළ කියන සියල්ලටම ගැටෙනවා. මේ සියල්ලම අසත්‍යක් වෙනවා. ඔය අවසාන අපි ඉදිරිපත් කරන ඔය කී ඉන්න ටික ඉදිරිපත් කරන්න අපිට නොහැකියාවට හේතු තියෙනවා. මේ සමාජයට දරා ගන්න බෑ. මේ කියන ටිකවත් මේ සමාජයට දරා ගන්න බෑ. මේ සමාජ සංස්කෘතිය තුළ හදාගත්ත ආගමක් තුළ මිනිස්සු කොටු වෙලා ඉන්නවා. මේ මිනිස්සුන්ට මේ සත්‍ය දරා ගන්න අමාරුයි. මිනිස්සු මේ සත්‍යෙට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්te ගැඹුරට යන්න බෑ. ඇයි? වැහිලා තියෙන්නේ මේ මිනිස්සුන් විසින්ම ටින් එකකට බහැලා ඉන්නවා. ඒ සාඩින් ටින් එකක හිර වෙලා වගේ ආගමකට හිර වෙලා ඉන්නවා. ඉතින් මෙහෙම සමාජයකට අපි කොහොමද මේ සත්‍ය දෙන්නේ? සත්‍ය අවබෝධ වුණාම ඒ අවබෝධ වුණු කෙනා අසරණ වෙනවා. එයාට අවබෝධ වුණු දේ තව කෙනෙකුට කියන්න බෑ. කිව්වොත් ජේසුස් වහන්සේට වගේ අණ ගහලා මරනවා. මොකද සමාජයේ ටින් එකේ ඉන්න අයට හිතා ගන්න බෑ එළිය තියෙන දේ. ඒක නිසා අර ලිම් මැඩියා ලිඳෙන් එළියට එන අකමැතිකම මේ එළියට එන දඟලන අනිත් ගෙම්බන්වත් මරලා දානවා වගේ ඔබවත් මේ සත්‍ය එළියට දානකොටම නැති කරන්න බලනවා. මොකද දරා ගන්න බැරි කමට. තේරුම් ගන්නත් බෑ. තේරෙන්නෙත් නෑ. ඒ නිසාම දරා ගන්න අමාරුයි. හිතන්නේ මේ බොරු කියලා. මේ පරම සත්‍ය හිතන්නේ බොරු කියලා. තමන් ඉන්නේ දෘෂ්ටියක. සත්‍ය ඒක නිසා පේන්නේ. මහණෙනි මේ මනුස්ස වර්ගයා දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙලා ඉන්නේ. මොවුන්ට සත්‍ය දරා ගන්න අමාරුයි. බුදුන් වහන්සේ දේශනා කරා. දෘෂ්ටි කාන්තාරයක ඉන්න තාක් කිසි කෙනෙක්ට සම්මා දිට්ඨියට එන්න බෑ. සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ටි වලින් මිදෙන එකමයි. වෙන දෙයක් නෙමෙයි. අපි ගාව තියෙන දෘෂ්ටි සේරම මිදුනහම අපේ තියෙන ඒ අපි ඇදහිලි විශ්වාස මායාවන්නේ ඔය තියෙන්නේ. ඕව එකක්වත් ඇත්ත නෙමෙයි. ඇත්තනම් මේ මොහොතේම තියෙනවා පේන්න.
එහෙනම් ඔක්කොම මායාවන් වලින් මිදුනමයි අපිට මේ මොහොතේ තියෙන්නේ මොකද්ද කියලා පේන්න ගන්න. ඒ තාක් අපේ ඇස් අන්ධයි. අපිට මේ මොහොතේ තියෙන දේ පේන්නේ නැහැ. මේ මොහොතේ සිත අවදි වෙන්නේ නැහැ. මේ මොහොතේ මේ සිත මාරු වෙනවා පේන්නේ නැහැ. මේ සිත මාරු වෙන තැන තියෙන මේ සිත් දෙක අතර ශුන්‍යතාවය පේන්නේ නැහැ. ඒ ශුන්‍යතාවය තුල තියෙන බුද්ධක්ෂණය පේන්නේ නැහැ. ඒ තුල සියලු කෙලෙස් නැති තැන හිස් තැන පේන්නේ ප්‍රභාස්වර සිත පේන්නේ සුද්ධාත්මය පේන්නේ සදාතනික සුවයකටපත් වෙන්න ඒක නිසා අපිට බෑ. අපි සින්දුවක් කියේ ඉන්නවා මැරෙනකම්ම සින්දු කියලා මැරෙන ආගම් තියෙනවා. අද හදාගෙන. ඒගොල්ලෝ මැරෙනකම්ම මත් වෙවි ඉන්නවා අර සින්දු වලින් මත් කර කර ඉන්නවා. මොකද වෙන කරන්න දෙයක් නැහැ. ධර්මයක් නැහැ. උන් දන්න ධර්මයක් නැති නිසා උන් සින්දු කියම ඉන්නවා. සමහර අය භජන් කියකේ ඉන්නවා. සමහර අද බෞද්ධත් මේ ආගල ඉන්නවා නිකන් ගීත කියනවා වගේ නිකන් 아무තු විදියට නිකන් ගාත කී දැන් මැරෙන කට්ටියක් ඉන්නවා දිගටම. මත් වෙවි තාලේ අල්ලල්ල ඉන්නවා. මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. ලෝකේ මොකද්ද තියෙන්නේ දන්නේ නැහැ. Tamanට මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. රිලව් වගේ. සත්තු වගේ මැරිලා යනවා. ඉතින් අන්ධකාර ලෝකේ මේක තමයි ඉතින්. අයම් භූතෝ. මේක හරිම භයානකයි. මේ මොහොගන අන්ධකාරය කියන එක. හරිම භයානක අවිද්‍යාව ගනාදුර කවදාවත් අපිට මේ සත්‍ය පෙන්වන්නේ නැහැ. ඒ තාක් අපි ඉන්නේ මරබියේ. අපි බයයි මැරෙයි කිය. මැරෙන්න කෙනෙක් ඉන්න එපා. ඒක ඔහුට අවබෝධ වෙන තාක් ඔහු ඉන්නේ මරබියේ. ඔහු මරබියේ බීතියෙන් අඬමින් වැළපෙමින් බීතියටපත් වෙමින් කඳුළු සාගරයක දුකක වැටෙමින් ඔහු ඉන්නේ පුදුම අගාධයක. නමුත් මේක අවබෝධ කර කෙනාට මුකුත්ම නැහැ. හරිම සැහැල්ලුවෙන් ඉන්න. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. අන්නේ කෙනා සාන්ත සුවයටපත් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ගොඩක් පැහැදිලි කරගෙන ආපු කාරණා ඔබ අසන්නේ නැතයි මේ වෙනකොට ඔබ මන අවබෝධයක් ඇතිව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න නැතයි අපි හිතනවා. ඇත්තටම දැන් ඔබ දන්නවා මේ මොහොතත්